අයිබන් සුබදෑසනක් වාසනාවන්ත දෑසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබේ සියලු යහපත් කටයුතු සාර්ථක කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් 7 වෙනි පේ සංවාදය ආරම්භ කරන්න. අද බොහොම ගෞරවයෙන් අපි ආරාධනා කළා මැතිවරණ කොමිසමේ ගරු සභාපතිතුමාට නීතිඥ නිමල්ජී පුංචි හේව මැතිතුමාට. තාමත් ආදරෙන් ඔබතුමා අයිබන් කියලා පිළිගන්නවා. එතුමන්ගේ අද සහභාගීත්වය තුළ අපේ රටේ නිදහස් සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් ඉදිරියේදී පවත්වන මැතිවරණ තුල එතුමන්ගේ කාර්යභාරය පිළිබඳව අපි කතා කරන්න සූදානම්. ඊට පස්සේ පළාත් සභා මැතිවරණය පිළිබඳව මේ වෙනකොට අභ්‍යන්තරයේ සාකච්ඡා වෙනවා සහ විවේචන තියෙනවා. යම් හේකින් පළාත් සභා මැතිවරණය පවත්වන්න සූදානම් නම් ඒ සඳහා මැතිවරණ කොමිසම කොහොමද කටයුතු කරන්න සූදානම් වෙන්නේ? මේ වෙනකොට ඔවුන් මූලික සැලැස්ම තුල ක්‍රියාත්මකද? අනෙක් පැත්තෙන් අපි දන්න කාරණයක් තමයි ජනාධිපතිවරණ කාල සීමාව තුළ සමහර වෙලාවට නොහිතන විදිහට අපේක්ෂකයන් ඉදිරිපත් වෙනවා. සමහර වෙලාවට යම් තැනකදී විවේචනයක් එල්ල වුණා අපේක්ෂකයන් ඉදිරිපත් වෙනවා. ඡන්ද පත්‍රිකාව දිගයි මේ ජනතාවගේ මුදල් තමයි වියදම් වෙන්නේ. ඒක වැළැක්වීම වෙනුවෙන් යම් වැඩපිළිවෙලක් තියෙනවාද? අනෙක් පැත්තෙන් අපේ රටේ තවමත් පක්ෂ ලියාපදිංචි වෙනවා. මේක රටට දරා ගන්න පුළුවන් ප්‍රමාණයක සීමා කරන්න ලෑස්තිද? එහෙම නැත්නම් ජනතාවගේ අයිතිය වෙනුවෙන් මේක තවදුරටත් ඒ විදිහටම පවත්වා ගන්නවද? අනෙක් පැත්තෙන් චන්ද්‍ර ක්‍රමයේ වෙනස් වීමක් සංශෝධනයක් අවශ්‍යද සහ මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් වෙනස් වීමක් අවශ්‍යද මේ කියන කාරණා පිළිබඳව අපි ටිකක් ගැඹුරින් සාකච්ඡා කරමු. මුලින්ම මම කැමතියි මේ මැතිවරණ කොමසාරිස්තුමනි ඔබතුමාට බාරදූර කාර්යභාරයක් මැතිවරණ කොමිසමේ සභාපතිතුමනි කාර්යභාරයක් පැවිල්ලා තියෙනවා, බරපතල කාර්යභාරයක් නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පවත්වන්න. ඔබතුමා සභාපතිවරයා විදිහට ඒ කටයුතු හෙට දවසේ ඉටු කරන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවද? ඒ බාර දීලා තියෙන කාර්යභාරය ටිකක් බර වැඩි කියලා හිතෙන්නේ නැද්ද? නෑ, එහෙම කිසිම ගැටලුවක් නෑ. මොකද ඉතින් නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්වීමේ ව්‍යවස්ථානුකූලව හා මැතිවරණ පනත් වලින් ඒකට අවශ්‍ය ප්‍රතිපාදන තියෙනවා. ඒ ප්‍රතිපාදන අනුව අපි හරියටම ක්‍රියාත්මක වෙනවා නම් ඒක ගැටලුවක් හැටියට සලකන්න. නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පවත්වන්න පුළුවන්. ඒ වගකීම් බාර ගන්න ලෑස්ති. අනිවාර්යයෙන්ම. ඊළඟ ප්‍රශ්නේ මේ අතුරලා රතන හාමුදුරුව අපේ අතුරලේ රතන හාමුදුරුව ඔබ වහන්සේ පත් කිරීම සිද්ධ කරන පාර්ලිමේන්තුවේ නව මන්ත්‍රීවරයෙක් විදිහට අපේ ජනබල පක්ෂයෙන්. මේක කාලාන්තරයක් තිස්සේ තිබුණු ගැටලුවක්. එකපාරම අතුරලේ රතන ස්වාමීන් වහන්සේ මන්ත්‍රී ධූරය සඳහා පත් කරන්නේ කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් අභ්‍යන්තරයේ යම් සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවා. මේක කොහොමද පත් කරේ ඔබලා මේ මැතිවරණ කොමිසම විදිහට කොහොමද මේ තීන්දුව ගත්තේ කියන කාරණය සම්බන්ධයෙන්? ඔව්, දැන් අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රී ධුරයක් ඔවුන්ට ජාතික ලැයිස්තුවේ හිමි වුණා. දැන් ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුරයක් යම්කිසි පක්ෂයකට හෝ කණ්ඩායමකට හිමි වුණාම ඒ පක්ෂයක් නම් ඒ ලේකම් හෝ එහෙම නැත්නම් ස්වාධීන කණ්ඩායම නායකයා විසින් නම් කරන්න ඕන මෙන්න අපි පත් කරන කෙනා කියලා. ඒ නම් කිරීමේදී එක කොන්දේසියක් තියෙනවා. මොකද්ද? පළවෙනි අවස්ථාවේ නම් කරනකොට ඔහු ඒ ඉදිරිපත් කරපු අර ජාතික ලැයිස්තුවේ නම් ලැයිස්තුව තුල ඉන්නවා. එහෙම නැත්නම් ඔවුන් විසින් තරඟ කරන ලද යම්කිසි කොට්ටාසයක නාම යෝජනා පත්‍රයේ නම තියෙනවා. දැන් මේක තමයි කොන්දේසි. ඒතර මේ අනුව අපි කොමිසම හැටියට නමක් ඉල්ලලා යවුවා. එතකොට ඒක ලේකම් හිටියේ වේදිනේගම විමලතිස්ස හාමුදුරුවෝ. නම ඉල්ලලා යවන ලියුම උන්වහන්සේ අතට අරගෙන ඇවිල්ලා අගෝස්තු 7 වෙනිදා උන්වහන්සේම තමන්ගේම නම ඉදිරිපත් කරා මම මන්ත්‍රීවරයා හැටියට තෝරගන්නයි කියලා. ඉතින් අපිට ප්‍රශ්නයක් නෑ ඒක. ඒකේ පක්ෂයේ ලේකම්න්ට තමයි බලය තියෙන්නේ නම් කරන්න. ඒක නම් කරනකොට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුව ගන්නවද ඒව ලේකම්වරයා වගකීම. ඒක අපිට ආදියට වගකීම නෙවෙයි. දැන් ඊට පස්සේ එදාම හවස සභාපති කතා කරලා කියලා තිබුණා අපේ හිටපු කොමිසම් සභාවට මේ ඔහුව ලේකම් දුරෙන් ඉවත් කරයි කියලා යම් හේතු මත. ඉතින් අපේ ජනපල පක්ෂයේ ව්‍යවස්ථාව අනුව සභාපතිවරයාට බලයේ තියෙන ලේකම්වරයා අයින් කරා. අයින් කළ වෙන කෙනෙක් ආපහු ලේකම් හැටියට පත් කරලා තිබුණා. ඒ ලේකම් ඊට පස්සෙන්ද අපට දුන්නා නමක් ඒ සභාපතිවරයා නම ඉදිරිපත් කරලා මේ මන්ත්‍රී ධුරය සඳහා පත් කරන්නයි කියලා. එතකොට දැන් ලේකම්වරු දෙන්නෙක් ඉන්නවා. එතකොට නම් දෙකක් තියෙනවා. දැන් මේකෙන් කවුද තෝරගන්නේ කියන ප්‍රශ්නේදී පහුගිය කොමිෂන් සභාව සාකච්ඡා කරලා මේ ගැටලුව නිසා උන්ට කිව්වා මේ අධිකරණ තීන්දුවක් ගන්න කියලා. එහෙම නැත්නම් ඕගොල්ලෝ එකඟ වෙන්නේ කියලා කවුරු. ඒ අනුව ඉතින් ඒක ඇදි ගියා. ඊට පස්සේ ඔවුන් නඩුවක් පැවරුවා ඒ ලේකම් ධුරය පිළිබඳව. ඒ අතරතුරෙත් ඇවිල්ලා කොමිසම හම්බෙලා නමුත් අලුත් කොමිසම් පත් වුණාන් පස්සෙත් ඉදිරිපත් කරා මේක දැන් ගා ප්‍රමාද වෙලා ඒක මහ ජනතාවගේ පැත්තෙන ලෝක ගැටලුවක් නිසා මේක පත් කිරීම කරන්න කියලා.
එතකොට අපි කිව්වා ඒ පාර්ශවයන් එකඟ වෙනවා නම් එතකොට එකඟ වෙනවා නම් ලේකම් සභාපතිතුමා ඒගොල්ලන්ගේ ව්‍යවස්ථාව අනුව ඒ එකඟ වෙන යම් නමකට එකඟතාවය පළ කරන්න පුළුවන්. ඒ අනුව නම ඇතුළත් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ හරියටම දෙසැම්බර් 10 වෙනිදා උදේ අපි එදා තමයි මාතාකර කොමිසමට පුද්ගලිකවම ඒකේ අලුත් ලේකම් දුරයයි සභාපතිවරයයි ඔක්කොම ඇවිල්ලා බාර දුන්නා ජූරුම් පෙස්සන් අතුරලේ රතන හාමුදුරුවෝ නම් කරන්නයි කියලා. ඒ කියන්නේ සියලු පාර්ශවවල එකඟතාවයේ මතද ඒ නාමකරණය කරලා තිබුණේ. එකඟතාවයේ මත නම් කරන නිසා අපිට කොමිසමට ගැටලුවක් නැහැ. නෛතික ක්‍රියාමාර්ග අරගෙන අධිකරණයට ගිහිලා තිබ්බා. නෑ ඒ නෛතික ක්‍රියාමාර්ග ගණපු එක්කෙන ජූරුම් පෙස්සම දෙනවා මම මේ ආය නම් කරනවා මං අධිකරණ ක්‍රියාමාර්ගය විද්‍රෝහ කරනවා. ඉවත් කරගන්නවා. කියලා ජූරුම් පෙස්සමේ සඳහන් කරලා තියෙනවා. ඒතකොට ඒ අනුව දැන් ඔහු නෛතික ක්‍රියාමාර්ගයට ගිහිපු තැනැත්තම කියනවා නම් මම මේක ඉල්ලාස් කරගන්නවායි කියලා නෛතික ක්‍රියාමාර්ගය. ඒතකොට ඔහුම කියනවා නම් මේ තැනැත්ත නම් කරනවට මම මේ කැමතියි කියලා. ඒතකොට ඒ අනුව කොමිසම ඒ ගැන ඔක්කොම සියලු දරුණු සලකලා නීතික තත්ත්වයක් බලලා ඒ නම් කරපු අතුරේ රතන හාමුදුරුවෝ ගසර් කිරීම තමයි අපිට කළ යුතුව තියෙන්නේ. ඒ අනුව ඒ ගසර් කැප්ටේට යනවා. මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයට හිමි වෙලා තියෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තාම පත් කිරීමක් සිදු කරලා නැහැ. කොපමණ කාලයක් ඇතුළත පත් කරන්න ඕනද සභාපතිතුමනි? නැත්නම් කොපමණ කාලයක් පත් කළේ නැත්නම් ඒව අවලංගු වීමක් සිදු වෙනවද මැතිවරණ පනත අනුව මොකද්ද වෙන්නේ? ඒක තමයි අපේ පනතේ තියෙන දුර්ලභකම. දැන් අප ජාතික ලැයිස්තු නම් දුරේ සතියක් ඇතුළත නම් කරලා එවන්නේ කියලා යවන්න ඕනේ කියලා පනත තියෙනවා. එහෙම සතියක් ඇතුළත නම් කරලා එව්වේ නැත්නම් මොකද්ද කරන්න කියලා නැහැ. ඒක නිසා අවුරුද්දක් හරි ඉන්න පුළුවන්. ඒක තමයි නීතියේ තියෙන දුර්ලභකම. ඒක ඉස්සරහට සකස් වෙන්න ඕනේ ඒවා. ඒක නිසා නම් කරලා නැහැ තාම. දැන් අමුන්ගේ ලේකම් දුරෙත් වෙනස් කරලා අලුත් ලේකම්වරයෙක් පත් කරයි කියලා එවලා තියෙනවා. ඒ අලුත් ලේකම්වරයා විසින් නම් කරලා කවුරු හරි ජාතික ලැයිස්තුව නමක් එවුවොත් ඉතින් ඒක අපි බාර ගන්නවා. අදිස්සියව ඊළඟ මහමැතිවරණය පැවැත්වෙනකම් නම් කරලා එව්වේ නැත්නම් ඒත් ඒකේ විදිහටම තියෙනවා. ඔව් කොමිසමේ තියෙන නීතිමය තත්ත්වයට කොමිසම බලයක් නැහැ කෙනෙක් පත් කරන්න. ඒක තියෙන නීතියේ තියෙන දුර්ලභකමක් හැටියට දකින්න පුළුවන්. කොහොමයි කොමිසමට ඒ අය ප්‍රමාද කරද්දී පත් කිරීමේ හැකියාවක්. දැන් හදිස්සියවත් දැන් මේ තත්ත්ව ඉදිරියට පැවතුනොත් එහෙම සමහරවල්ලාට තව තියෙනවා කාරණා ගණනාවක් ඔබතුමාලා නෛතික රාමුව තුල වෙනස් කරන්න. ඔබතුමාලාගේ සූදානමක් තියෙනවද මේ තියෙන ගැටලු විසඳන්න කොමිසම විදිහට වෙනස් විදිහේ හිතලා වෙනස් ආකාරයකට දැකලා මේ නීති රාමුව වෙනස් කරන්න? ඔව් ඒ සඳහා යෝජනා දැනටමත් සකස් කරලා තියෙනවා. මේක කියන්නේ සකස් කරලා නීතිය සංශෝධනය වෙන්න ඕනේ. ඒතර ඒ වගේ අවස්ථාවකදී යම්කිසි නිශ්චිත දින 30ක් හරි ඇතුළත නැත්නම් ඒ ලැයිස්තුව එක්ක පළවෙන්නට ඉන්නේ කියන නැත්නම් වැඩිම මනාප ලබා ගත්ත අය මොනවා හරි ක්‍රමවේදයකට ඒක පත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා දේශපාලන පක්ෂත් එක්කත් කොමිසම සාකච්ඡා කරලා මේ සංශෝධන ඉස්සරහට ගෙනියන්න. දැන් ඊළඟට කතා කරන කාරණාවක් තමයි මේ වෙලාවේ පළාත් සභා මැතිවරණය පවත්වන්න ඕන කියලා එක් පාර්ශවයක් කියනවා අනෙක් පාර්ශවයක් කියනවා පළාත් සභා මැතිවරණ රට අවශ්‍ය නැහැ කියලා. පුරවැසියෙක් විදිහට ඔබතුමාගේ මතය මොකක්ද කියන කාරණා සම්බන්ධයෙන් උත් මම ටිකක් විමසන්න ඕනේ. ඊට කලින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විදිහට යම් හේකින් තව මාස දෙකකින් පළාත් සභා මැතිවරණය සූදානම් පවත්වන්න ඕන කියලා කිව්වොත් ඔබතුමාලා සූදානම්ද? ඔව් පළාත් සභා මැතිවරණය පවත්වන්න අවශ්‍ය නීතිමය ව්‍යවස්ථාදායක විසින් ගත යුතු තීරණ වගේක් තියෙනවා. සම්මත කළපු යම් සංශෝධන ගේන්න ඕන. මොකද දැනට ක්‍රියාත්මක වෙන්නේ 2017 අංක 17 කියන අලුත් පනත. ඒකේ අර්ථය කොට්ටාස ක්‍රමයට තියෙන්නේ. කොට්ටාස ක්‍රමයෙන් 50යි මේ සමානුපාතිකයෙන් 50යි. එතකොට මේකේ සීමා නිර්ණයත් එක්ක ආපු ප්‍රශ්නේ උඩ දැන් ඒක එහෙම අක්‍රිය වෙලා තියෙනවා. නමුත් අක්‍රිය වුණාට පනත සම්මත කරලා තියෙනවා. එතකොට ඒ පනත ක්‍රියාත්මක කරනවා නම් අලුතෙන් සීමා නිර්ණයක් කරලා ඒ තියෙන අදහස් අරගෙන තව විශාල ක්‍රියාමාර්ගයකට යන්න ඕන. විශාල පරිපාටියක් තියෙන අනුගමනය කරන්න. එතකොට ඒක සෑහෙන කාලයක් යන එකක්. ඒතකොට අලුත් පනත යටතේ යනවනේ එහෙම. ඒ කියන්නේ ඔබතුමාව කියන්නේ කොට්ටාශ ක්‍රමයේ 50%යි සමානුපාතික ක්‍රමයට 50%යි වන නව පනත අනුව ගියොත් උදාන ලොකු කාලයක් යනවා. ඔව් හරි ඔබ හරි. එතකොට එහෙම නැත්තම් කොහොමද තියන්නේ? පරණ පනත අතෝ තියන්න පුළුවන්ද? පරණ පනත දැනට අලුත් පනත තියෙන නිසා තියන්න බෑ. නමුත් අලුත් පනත සංශෝධනයක් ගෙනාවොත් මේ පනත ක්‍රියාත්මක වෙන දවස පිළිබඳව මොකක් හරි අවුරුද්ද පිළිබඳව ඉස්සරහට දාලා හරි එහෙම නැත්තම් අලුත් පනත ක්‍රියාත්මක වෙන තෙක් අර පරණ පනත තවදුරටත් ක්‍රියාත්මකයි කියලා එකක් ගෙනාවොත් ඒ අනුව එතකොට පැරණි ක්‍රමයට තිබීමේ ඉඩකඩක් එනවා. ඒක ව්‍යවස්ථාදායකය
සංශෝධනයක් හැටියට ගෙනල්ලා ඒක සම්මත කරන්න ඕනේ. ඒක සම්මත කරලා කොමිසමට දුන්නොත් ඒ දීලා මාස දෙකක් දෙකමාරක් ඇතුළත ඡන්දය තියන්න කොමිසම සූදානම්. හදිස්සියවත් පරණ ක්‍රමයට යනවා නම් ඔබතුමාලට අර මේ වෙනකොට මහමැතිවරණයේ සහ ජනාධිපතිවරණය පැවැත් වූ ඡන්දහිමි නාම ලේඛන තුල ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඔය කිසි ගැටලුවක් නැහැ. ඒ කිසි ගැටලුවක් නැහැ. මාස දෙකක් ඇතුළත ඡන්දය තියන්න කියලා කිව්වොත් ඔබතුමාලා සූදානම්. අපි සූදානම්. අලුත් ක්‍රමයට යනවා නම් ඔබතුමා විශ්වාස කරන විදිහට තව කොච්චර කාලයක් මැතිවරණය පවත්වන්න කාලය දෙයිද? ඒක ඉතින් ව්‍යවස්ථාදායකයේ සීමා නිර්ණයට ගන්න කාලේ ඒව ගැන ඔවුන්ගේ අදහස් අනුව පාර්ලිමේන්තුවේ ඒක සම්මත කරනකොට එන ගැටලු ඒවත් එක්ක ඒක රඳා පවතින. ඒක නිසා අපට ඒක නිශ්චිතව කියන්න බෑ මෙච්චර කාලයක් යනවා කියලා. සමහර අවුරුද්දක් යනවා සමහර දෙකක් යනවා. ජනතා පරමාධිපත්‍ය ඍජුව සහ වක්‍රව ඔබතුමාලා යම් තැනකදී නිශ්චය කරගන්නවනේ. කොට්ටාශ ක්‍රමයට යන එකද ඔබතුමා කොමිසමේ සභාපතිවරයා විදිහට වැඩිපුරම විශ්වාසය තියන්නේ නැත්නම් මේ සමානුපාතික ක්‍රමේ සාධාරණයිද? අපේ විශ්වාසය දැන් ඔක්කොම අනිත් රටවලයි මේ චන්ද්‍ර ක්‍රමයේ සියල්ල බල මිශ්‍ර සමානුපාතික ක්‍රමය කියන්නේ. දැන් කොට්ටාශ ක්‍රමයේ කොහොම 100% කොට්ටාශ ක්‍රමය. සමානුපාතික ක්‍රමයේ කොහොම 100% සමාන. මේ දෙකේ මිශ්‍ර එකක්. සමානුපාතික ක්‍රමය හා කොට්ටාශ ක්‍රමයේ මිශ්‍ර සමානුපාතික ක්‍රමය තමයි අද වඩා යහපත් ඡන්ද ක්‍රමයක් හැටියට සලකන්නේ. සමහර වෙලාවට දැන් ඔය දෙකම මිස් වුණා මිශ්‍ර වුණාම සමහර වෙලාවට එක් පාර්ශ්වයකට අසාධාරණ වෙන්න පුළුවන් තව පාර්ශ්වයකට සාධාරණ වෙන්න පුළුවන්. එක ක්‍රමයකට යන එක එච්චර සාධාරණ නැහැ කියලාද ඔබතුමා කියන්නේ? නමුත් ඔය කියන සාධාරණය කියන ක්‍රමෙන් බැලුවොත් දැන් අපි 70 බැලුවොත් 77 බලන්න. 77 ඡන්දෙදී දෙවිදෙක්සත් විමුක්ති පෙරමුණ ගත්තේ ඡන්ද මගේ අතේ ලක්ෂ 6 ලක්ෂ ගාන. තෝන්ට മന്ത്രി දුර 18ක් ආවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තේ එවකට හිටපු ඡන්ද ලක්ෂ 30 ගාන. නමුත් තෝන්ට ආසන 8යි. මේ එක ක්‍රමයක්. අනිත් සමානුපාතික ක්‍රමයට ගියොත් එතකොට මහ ජනතාවට තමන්ගේ ඍජු නියෝජනයක් නැහැ. ඒතකොට සමහර දිස්ත්‍රික්කවල එක කොට්ටාසයකට മന്ത്രിලා දෙන්නෙක් ඉන්න පුළුවන්. සමහර දිස්ත්‍රික්කවල එක්කෙනෙක් ගන්න. ඒක නිසා හැම ඡන්දයකටම සාධාරණයක් තියෙන්න ඕනේ. ඒ හැම ඡන්දයකටම සාධාරණයක් තියෙන ක්‍රමයක් හැටියට දැනට තියෙන වටිනාකමක් තියෙන ක්‍රමයේ හැටියට තමයි මිශ්‍ර සමානුපාතික ක්‍රමය හඳුන්වන්න පුළුවන්. මත මිශ්‍ර සමානුපාතික ක්‍රමය ඔබතුමාලා තියෙනවා නම් තියන්නේ කොහොමද? නැත්නම් මොන දිස්ත්‍රික් වලට මොන කොට්ටාශ වලටද මේ සමානුපාතික ක්‍රමය අනෙක් පැත්තෙන් කොට්ටාශ ක්‍රමය භාවිත කරන්න කියලා කොහොමද ඔබතුමාලා සීමාව හදාගන්නේ? නෑ ඒක සීමා නිර්ණයෙන් තමයි කරන්නේ. දැන් උදාහරණ ගත්තොත් අපි තුම යම් කිසි කොට්ටාස් මැතිවරණ කොට්ටාසක අපි මැතිවරණ කොට්ටාසයක් කියලා කියන්නේ සාමාන්‍ය පරිපාලන දිස්ත්‍රික්කයක්. නමුත් පරිපාලන දිස්ත්‍රික්ක 25ක් තිබුණට මැතිවරණ දිස්ත්‍රික්ක තියෙන 22යි. ඒතර මේකෙදි අපි තුම മന്ത്രിතුරු 20ක් තියෙනවා කියලා දැනට. ඒ 20න් 10ක් කොට්ටාස ක්‍රමෙන් 10ක් තෝරනෝ දැන් තියෙන ක්‍රමය අනුව සමානුපාතික ක්‍රමෙන්. ඒතර කොට්ටාසි විශාල වෙනවා. ඒතර කොට්ටාසි විශාල වෙනවා. ඒ කොට්ටාසි විශාල නිසා ඒ කොට්ටාස 10 වලින් 10ක් යනවා සමානුපාතික ඉතුරු 10ක්. ඉතින් ඒක තමයි මිශ්‍ර සමානුපාතිකම නිකන් දල වශයෙන් කිව්වොත් කියන්න පුළුවන්. අනෙක් පැත්තෙන් සුළු පක්ෂ වලට යම් තැනකදී අසාධාරණයක් සිද්ධ වෙයි කියන කාරණා සම්බන්ධයෙන් පහුගිය කාල සීමාව තුලම සාකච්ඡා කළා. ඔය මිශ්‍ර ක්‍රමය තුල අසාධාරණයක් වෙනවද සුළු පක්ෂ වලට? නෑ එයාගේ නියෝජනයක් තියෙන සමානුපාතික ක්‍රමයට ඉඩක් තියෙනවා. ඒ සමානුපාතික ක්‍රමයට ඉඩක් තියෙන නිසා දැන් ඕක හොඳම උදාහරණ තමයි පහුගිය පළාත් පාලන මැතිවරණ. පහුගිය පළාත් පාලන මැතිවරණේ හැම පක්ෂෙම සාධාරණයක් වුණා. ඒ කිසිම පක්ෂයක් ප්‍රතික්ෂේප වුණේ නැහැ මිශ්‍ර සමානුපාතික ක්‍රමය. එසා ඔබතුමා විශ්වාසය තියන්නේ මිශ්‍ර සමානුපාතික ක්‍රමය. කොමිසම හැටියට අපේ අදහස මිශ්‍ර සමානුපාතික ක්‍රමය තමයි වඩා සුදුසු කියලා. නමුත් ඉතින් රාජ්‍ය ව්‍යවස්ථාදායකයෙ කියනවා මේ ක්‍රමය කියලා කොමිසමට බලයක් නැහැ. ඒ ක්‍රමය ප්‍රතික්ෂේප කරලා මේ යන්න. ඒ ව්‍යවස්ථාදායක කියන ක්‍රමයට තමයි අපි කරන්නේ සිද්ධ. අනෙක් පැත්තෙන් පළාත් සභා මැතිවරණය පවත්වනවාද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් වෙන හින්දා මැතිවරණයේ කොමිසමේ සභාපතිවරයා විදිහට නෙවෙයි පුරවැසියෙක් විදිහට ඔබතුමා විශ්වාස කරන්නේ මේ වෙලාවට රටට අවශ්‍යද පළාත් සභාවක්? එහෙම නැත්නම් පළාත් පාලන ආයතන ටික තව බලාත්මක කිරීමද අවශ්‍ය වෙන්නේ? පුරවැසියෙක් හැටියට බැලුවොත් මේ පළාත් සභාද නැත්නම් ඒක වෙන නමකින් කියනොත් කාරණේ නෙවෙයි. නමුත් මහජනතාවගේ ඡන්දාහිතිය කියන්නේ ඒගොල්ලන්ගේ පරමාධිපත්‍ය බලයේ කොටසක්. ඒතර ඒක ක්‍රියාත්මක කිරීමට පාලන බලයට හවුල් වෙන්න ඕන්ට අවස්ථාවක් තියෙන්න ඕන. ඒ පාලන බලයට හවුල් වීමේ කියන එකේදී තමන්ගේ ප්‍රදේශවල ගැටලු අභිලාෂ අඳුනගෙන ඒක ක්‍රියාත්මක කරන්න ඔවුන්ට ඉඩකඩක් තියෙනවා. ඒක එක ඉහළින්ම නෙවෙයි. ඒ ප්‍රදේශගතව ක්‍රියාත්මක වෙන්න ඕන. දැන් අපි පළාත් පාලන ආයතන ගත්තොත් ඒක එක ව්‍යුහයක්. ඒ වගේ පළාත් සභාද වෙන නමක් හරි මොන එකක් කිව්වට කමන්නේ ඒ ප්‍රදේශවල ගැටලු විසඳ ගන්න
ඒ අභිලාෂය මේ කරන්න ප්‍රදේශවල මහජන නියෝජිතයෝ සිටීම අවශ්‍යයි. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ පළාත් සභා ක්‍රමය ඔය නමෙන් හරි වෙන ක්‍රමයකින් හරි ක්‍රියාත්මක වෙන්න ඕන කියන අදහස ඔබතුමා. මේ නමින් හරි වෙන ක්‍රමෙන් හරි වෙන ක්‍රමයක් කියන එක දැන් උදාහරණ ගත්තොත් අපි තුමු පළාත් සභාවල බලතල සියල්ල දෙනවයි කියලා පළාත් පාලන ආයතන වලට ඒක හොඳයි. ඒක තවත් පහළට ගිහිල්ලා. නමුත් දැන් තියෙන එහෙම එකක් නැති එක. අනිත් එක අපිට අමතක කරන්න බෑ මේ පළාත් සභාව කියලා කියන එක දැනුත් පළාත් සභාව ක්‍රියාත්මකයි. පළාත් අමාත්‍යාංශ තියෙනවා, පළාත් තමයි ලේකම්වරු ඉන්නවා, ඒක ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒවට මුදල් ලෙන් කරනවා, ඒවස් යනවා. ඉතින් මේ දෙකම දේ තියෙන ඒකයි දැනට මේකයි මහජන නියෝජිතෝ ටික නෑ. නිලධාරිය ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඒක ව්‍යවස්ථාදායකගේ තීන්දුව කරනවා නම් ඒක ඕන නෑ. එහෙම නැත්නම් ඒක සංශෝධනය කරන්න ඕන. නැත්නම් බලතල වැඩි කරන්න ඕන. හරි අඩු කරන්න ඕන. හරි ඒ ඕන එකක් ව්‍යවස්ථාදායකගේ තීරණය ක්‍රියාත්මක කරන්න මැතිවරණ කොමිසම් බැඳින්න. පුරවැසියෙක් කැඩට දැක්කොත් මිනිසුන්ගේ බලතල පහලටම තීන්දුව ගන්න බෙදී යාම ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් අවශ්‍ය දෙයක් කියලා දක්වනවා. අනෙක් පැත්තෙන් ඡන්ද සම්බන්ධයෙන් පහුගිය කාල සීමාව තුළ ටිකක් කතා කළා ජනාධිපතිවරණය ආශ්‍රිතව. ඒ වගේම තමයි මහමැතිවරණය තුලත් සාකච්ඡා කළා මේ පක්ෂ ගණන ප්‍රමාණවත්ද වැඩිද දරා ගන්න පුළුවන්ද අනෙක් පැත්තෙන් ජනාධිපතිවරණ ඉදිරිපත් වන අපේක්ෂකයන් ප්‍රමාණය සීමා කරන්න බැරිද කියන කාරණා සම්බන්ධයෙන් ඔබතුමාලගේ අවධානයක් යොමු වෙලා තියෙනවද? දැන් ජනාධිපතිවරණ කාල සීමාව තුළ අපි දැක්කා මෙවර දිගම ඡන්ද පත්‍රිකාව අපි දැක්කා. කියන්නේ ඒ ඡන්ද පත්‍රිකාව මුද්‍රණය කිරීමත් එක්ක සමහර වෙලාවට මහජන මුදල් තමයි ඒ සඳහා වෙන් වෙන්නේ. යොද යෙදෙන්නේ. ඊට පස්සේ ඡන්ද ප්‍රකාශ කිරීමට ගත වන කාලය, ඡන්ද ගණන් කිරීම සඳහා ගත වන කාලය. මේ සියල්ල එක්ක ඡන්දය සඳහා ඉදිරිපත් වෙන අපේක්ෂකයන් සීමා කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒ සීමා කිරීම වෙනුවෙන් යම් බාධකයක් යොදන්න පුළුවන්ද? ඔබතුමාලගේ අවධානයක් යොමුලා තියෙනවා සභාපතිතුමා? ඔව් දැන් එක කාරණයක් හැටියට ජනාධිපති ඡන්දය ගත්තොත් දැන් ජනාධිපති ඡන්දෙදී ඒ ඉදිරිපත් වීමට තියෙන අවස්ථා තියෙන්නේ එක්කෝ දේශපාලන පක්ෂකින්. ඒතකොට දේශපාලන පක්ෂයෙන් ඉදිරිපත් වෙනව නම් අප මුදලත් රුපියල් 75000. එහෙම නැත්නම් ස්වාධීනව. ස්වාධීනව හැම පුද්ගලයෙකුම ඉදිරිපත් වෙන්න බෑ. ස්වාධීනව ඉදිරිපත් වෙන්න පුළුවන් වෙන්නේ හිටපු മന്ത്രിවරයෙක් හරි ඉන්න മന്ത്രിවරයෙක් හරි නම් පමණයි. ඒතකොට එහෙමනම් රුපියල් 75000. ඒතකොට මේක අපි දැක්කා මේ තියෙන ගොඩාක් පක්ෂ අද ලියාපදිංචි කරලා තියෙනවා. මේ පක්ෂ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයේ වෙනස් විය යුතුයි කියන අදහසක ඉන්නවා. මොකද ඒක ජනතාවට පක්ෂ තියෙන්න ඕන. තියලා මේ මිනිසුන් නියෝජනය වෙන්න තියෙන්න ඕන. නමුත් ඒක දැන් ඊට වෙනස් මූල්‍යමය මේ එකක් යෙදීමේ පරමාර්ථයෙන් පක්ෂ ලියාපදිංචි කරගන්න ස්වභාවිකුත් පේන්න තියෙනවා. ඔව් අපි එතෙන් නෙමු. ඒ පක්ෂ පිළිබඳව යම් තැනකදී ටිකක් බරපතල සාකච්ඡාවක් තියෙනවා. අපි ජනාධිපතිවරණය ළඟ ඒක තමයි. එතකොට දැන් මෙහෙම පක්ෂ ඒ පක්ෂ ගොඩක් අපි දැන් පක්ෂ දැන් 70යි දැන් අලුතෙන් 76ක් තියෙනවා. දැන් මේ 76 ඉදිරිපත් වුණත් ඉඩ දෙන්න ඕන තියෙන නීතිය යටතේ ජනාධිපතිවරණයට උන් අපේක්ෂයක් ඉදිරිපත් කරනවා. ඒක උන්ගේ අයිතියක් හැටියට තියෙනවා නේ කියලා. නමුත් මේකෙදී එක මේ එකක් හැටියට මේ තියෙන මුදල බැලුවම මේ මැතිවරණ කොමිසම දරන්න වෙන පිරිවැය බැලුවම මේ වගේ විශාල වියදමක් දරලා මේ වගේ විශාල මේ එකක් කොච්චර මිනිස්සුන්ට ඒක සාධාරණ ඉෂ්ට වෙනවද ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන්. පිරිවැය තියෙන්න ඕන මේක ඒ මැතිවරණ දාන පිරිවැය ආයෝජනයක් කරන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තේ. මේක ආයෝජනයක්ද නාස්තියක්ද කියන ප්‍රශ්නේ එනවා පිරිවැය. ඒක නිසා පහුගිය කාලෙම අපි සාකච්ඡා කර පහුගිය කොමිසම ඒක නිසා ඒක කාලෙම දැන් සංශෝධනයක් හැටියට ගෙනලා තියෙනවා මේ අප මුදල් වැඩි කළ යුතුයි. ඔව්. දැනට යෝජනාවක් හැටියට ඉස්සර ඉදපත් වෙලා තිබුණා ලක්ෂ 30ක්වත් අප මුදල ඉදිරිපත් කළ යුතුයි. ඔව් දැන් මේ ඡන්දේ රුපියල් 75000 බවට පත් කරන්නේ අප මුදල දැන් අවුරුදු ගණනාවකට 81. 81. දැන් එතනින් මේ පිට තාම සංශෝධනයක් වෙලා නැහැ. තාම සංශෝධනයක් කියලා නැහැ. දැන් ඔබතුමාලා සූදානම්ද සංශෝධනය සිදු කරන්න? අපි සූදානම් සංශෝධනය කරන්න. නමුත් ඒක සම්මත කරන්න ඕන ව්‍යවස්ථාදායකයනේ. අපිට මොනවා යෝජනා කරන්න විතරයි. ඔබතුමාලගේ යම් සාකච්ඡාවක් වෙලා තියෙනවද සංශෝධනයක් වෙනවා නම් අවම වශයෙන් අප මුදල මෙන්න මේ තත්වයකින් පවත්වන්න ඕන කියලා? දැනට ලක්ෂ 30ක් කියන අදහසේ දැනට ඉන්නේ. අදහසක් හැටියට. ජනාධිපතිවරණ සඳහා. පක්ෂයකටද නැත්නම් ස්වාධීන ඉදිරිපත් වෙන අයටද? දෙන්නටම. පක්ෂයක් ඉදිරිපත් වුණා ස්වාධීනපත් වුණා මේක තියෙන්න ඕනේ පක්ෂයන් ලක්ෂ 25ක් ස්වාධීන ලක්ෂ 30ක් කියලා. මේක අදහසක් විතරයි. ඔක ඉස්සලා පක්ෂ නියෝජිතත් එක්ක සාකච්ඡාවේදී දල අදහසක් හැටියට ඉදිරිපත් කරලා තියෙනවා. ඒක පක්ෂ නියෝජිතත් සාකච්ඡා කරලා තමයි අවසාන තීන්දුවකට එන්නේ. දැන් මේ ඉදිරිපත් වීමට වන එක සීමාවක් විදිහට අප මුදල් වැඩි කිරීම පමණක් ප්‍රමාණවත් වෙනවද සභාපතිතුමා? එහෙම නැත්නම් ඔබතුමාලා වෙන දෙවන විකල්පයකට යන්න ලෑස්තිද?
දෙවන විකල්ප ගැන ඉතින් හිතන්න ඕනේ මොකද කෙනෙකුට පක්ෂයකට අයිතියක් තියෙන්න ඕන තමන්ගේ නියෝජිත ජනාධිපතිවරයෙක් හැටියට තෝරාපත් කරගන්න ඉදිරිපත් කරන්න. ඒ ඉදිරිපත් කිරීමේදී අපි දාන්න අදහස් කරනවා නම් සමහරට ඒකට මිනිසුන්ගේ ඒ නිදහස් ඡන්දයට බාධා වෙන විදිහේ බාධා ඒක සුදුසුනේ අපිම හිතලා කරන්නේ. ඒ නිසා පක්ෂත් එක්ක සාකච්ඡා කරලා බලන්න ඕන ඒකට වෙනත් බාධා මොකද පහුගිය කාලේ සමහර බාධා දැම්ම ඒව මේ බාධාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. වයස පිළිබඳ බාධා දැම්මා. මේවා මේ එක එක අරමුණු ඇතුව දාපු ඒවා මිසක් පොදු ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් දාපු ඒයි කියලා අපිට පේන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ බාධා නැතුව මේක ජනතා ඡන්දය ආරක්ෂා වෙන විදිහටත් පක්ෂවල අයිතියෙන් රැකෙන විදිහට වගේ මේ වගේ විශාල පිරිවැයක් මහ ජනතාවට පැටවෙන්නේ නැති විදිහටත් කොහොමද කරන්නේ කියලා ඒක ඉතින් නිර්මාණකාරයක් ඒක සාකච්ඡා වලින් තමයි තීන්දුව කරන්නේ. සභාපතිතුමා අපි දන්න කාරණයක් දැන් ලක්ෂ 150ක ඡන්ද ප්‍රමාණයක් ඉන්නවා නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයා රටේ බලය ලබා ගැනීම වෙනුවෙන් නම් ඕකේ බහුතරයක් ගන්න ඕනනේ. දැන් අපි දන්න කාරණා තමයි ලක්ෂ 5ක ඡන්ද පදනමක් තියෙන පක්ෂයක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. ඔබතුමාලට දැන් අපමුදල වැඩි කරනවා වගේම පක්ෂ పూర్වයේ අරගෙන තියෙන ඡන්ද ප්‍රමාණය සලකලා ඔවුන්ට ජනාධිපතිවරණ ඉදිරිපත් වෙන්න අවස්ථාව දෙනවද නොදෙනවද කියන තැනදී ඔබතුමාට තීන්දුවක් ගන්න බැරි? ඒක ඉතින් නීතිය සංශෝධනය කරන්න ඕනේ. එහෙම අපි එහෙම එකඟත්වයකට එනවනම් නීතිය සංශෝධනය කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ සමහර යෝජනා තියෙනවා. ඒක මම කිව්වා තාම අදහස් සාකච්ඡාවේ නෙවෙයි. ඒ වගේ ප්‍රමාණයක් ගත්තම ඒක ඉදිරිපත් වීමට අපමුදල කැන්සල් වෙන ප්‍රමාණයක් ප්‍රතිශතයක්. නැත්තම් ලංකාවෙන්ම මෙන්න මේ වගේ ඡන්ද ප්‍රමාණයක් ගන්න ඕනේ. එහෙම නැත්තම් ඒකට ඉදිරියේදී ඒගොල්ලන්ට බෑ. මොහොම එක එක යෝජනා තියෙනවා. මේ විදිහ යෝජනා හා අදහස් විතරයි. ඒව ක්‍රියාත්මක නගන්න අපි ඉතින් බලන්න ඕන මේ පක්ෂත් එක්ක ඊළඟට සිවිල් සංවිධාන තියෙනවා. මොකද ඒ වගේ වැඩක් කොහොම බරපතල කාරණයකට යනකොට ජනතා අදහස් වල අනුව තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඔය දැන් සභාපතිතුමා දන්න කාරණයක් දැන් ඊළඟ ජනාධිපතිවරණය එනකොටත් ওই සාකච්ඡාව ওই විදිහටම තිබ්බොත් එහෙම මහ ජනතාවට ඒ දරපු පිරිවැය මෙවර ජනාධිපතිවරණ දරපු පිරිවැය ඒ විදිහටම දරන්න වෙනවා. ඔබතුමාලගේ තීරණයක් තියෙනවා අදහසක් තියෙනවා කොමිසම විදිහට. අපි ඊළඟ ජනාධිපතිවරණය 2024 පවත්වනවා 2025 පවත්වනවා. අඩුම ගානේ 2023 වෙනකොටත් මේ ගැටලු ටික අවසන් කරගන්නවා කියලා. දැන් පිරිවැය කියන කෝකිටට පුළුල්ල බලන්න ඕන දෙයක්. දැන් ඇයි පාර්ලිමේන්තු මැතිවරණ පිරිවැය ගැන අපි කතා කරන්නේ? ඇයි පළාත් සභා පළාත් පාලන ආයතන වල පිරිවැය ගැන කතා කරන්නේ? දැන් පිරිවැය කියනකොට රාජ්‍ය පිරිවැය විතරක් නෙවෙයි. පක්ෂවල පිරිවැය තියෙනවා. අපේක්ෂකයන්ගේ පිරිවැය තියෙනවා. ඒතකොට වෙනත් අනුග්‍රහය දක්වන අයගේ පිරිවැය තියෙනවා. ඒතකොට මහ ජනතාව ශ්‍රමයෙන් දක්වන පිරිවැය තියෙනවා. මේ විදිහට විශාල පිරිවැය තියෙනවා. දැන් පහුගිය කාලේ වාර්තා වුණා. ඒක මම දැන් නිවැරදි කියලා තමයි හිතන්නේ. එක්තරා දිස්ත්‍රික් එක කොට්ටාසයකට මේ මිලියන 400ක් වියදම් කරයි කියලා මේ අපේක්ෂකෙක්. ඒතර මේවා කොහොම වුණත් සල්ලිනේ. ඒතර මෙච්චර වැය කරන්න අවශ්‍යද? මේ වැය කිරීම සුදුසුද? ඒතකොට අපේ තිබුණ 78ට ඉස්සරලා මේ විදියට වියදම් පාලනය කිරීම පිළිබඳ ක්‍රමවේදයක්. ඔව්. ඒතකොට දැන් අපි මෙන්න මේ ක්‍රමවේදත් යොදා ගන්න බලාපොරොත්තු වෙන යෝජනා කරලා තියෙනවා දැන්ටම. මේ විදිහේ පිරිවැය පාලනය කිරීම සඳහා. ඒ කියන්නේ එක පක්ෂයකට ඡන්දයට වියදම් කරන්න පුළුවන් මේ පමණයි. අපේක්ෂකයෙකුට වියදම් කරන්න පුළුවන් මේ පමණයි කියලා ඔබතුමාලා තීරණයක් ගන්න සූදානම් සාධාරණ මැතිවරණයක් වෙනුවේ. ඔව්. එහෙම යෝජනා දැනට අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒක පහුගිය ඉඳපල් නීති කෙටුම්පත් කරලා යවලා තියෙනවා. ඔව් දැන් ඔය සාකච්ඡාව දැන් බොහෝ කාලෙකින් නම් සාකච්ඡාවෙන් සමහර වෙලාවට මුදල් තියන අය මුදල් විසි කරලා ඡන්දය ලබා ගන්නවා. ඒක සාධාරණ මැතිවරණයක්ද? ජනතා කැමැත්ත නිවැරදිව ප්‍රතිමූර්තිමත් වීමක්ද? දැන් ඔය සාකච්ඡාව උනාට ක්‍රියාත්මක වීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා සභාපති. ඉතින් ඒ ක්‍රියාත්මක ප්‍රශ්නේ තියෙන්නේ ව්‍යවස්ථාදායකයනේ. මැතිවරණ කොමිසමට තනි අයිතියක් දීලා නැහැ නීති හදන්න. මැතිවරණ කොමිසම පුළුවන් මේ කාරණා තියෙනවා මේවා වඩා ප්‍රශස්ත නිදහස් සාධාරණ මැතිවරණයකට නම් මේ වගේ වෙන්න ඕනේ කියලා ඉදිරිපත් කරන්න. ඉතින් මේක සිවිල් සංවිධාන ඉදිරිපත් කරන නිරීක්ෂක සංවිධාන අපි ඉදිරිපත් කළා මේක ඉස්සලා පහුගිය කාලේ අමාත්‍යමල තීන්දුවක් කරන් ඒ අනුව කෙටුම්පත් කරලා නීති කෙටුම්පත් එකට යවල නීති පතිවරයට යවල මේක අවසාන විශාල මේ කෙලවරකට ඇවිල්ලා තිබුණේ. ඊට පස්සේ දැන් මේකත් එක්ක අලුතෙන් නැවත මේවා අමාත්‍යමල තීන්දුව අරන් ක්‍රියාත්මක කර යුතුව තියෙනවා. ඒකට කොමිසමට පුළුවන් ඒක ඉදිරිපත් කරන්න. එතකොට සිවිල් සංවිධානය ඒ සම්බන්ධයෙන් ඉස්සරහට ගෙනියන්න ඕන. නමුත් තීන්දුව අවසාන ගන්න ව්‍යවස්ථාදායක.
අපේ මැතිවරණ කොමිසමේ ගරු සභාපතිතුමා නීතිඥ නිමල්ජී පුංචිහව මැතිතුමන් එක්ක 7 වෙනි පැයේ ඉන්නේ. එතනින් පස්සේ පක්ෂ ලියාපදිංචි කිරීම සමහර වෙලාවට ද්විපක්ෂ ක්‍රමයේ බහුපක්ෂ ක්‍රමයේ ක්‍රියාත්මක වන රටවල් තුල ආදර්ශයට අරගෙන සමහරවිට අපේ රටේ බහුපක්ෂ ක්‍රමයක් ක්‍රියාත්මක වෙනකොට මේ පක්ෂ තාම ලියාපදිංචි වීම සිද්ධ වෙනවා. සීමා කරන්න සූදානම්ද යම් නිර්ණායක ලබා දෙන්න සූදානම්ද පක්ෂයක් ලියාපදිංචි වෙනකොට කොයි සීමාව තුළ ඉඳන් ලියාපදිංචි කරන්න සූදානම් වෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් අපි කතා කරමු මේ විරාමෙන් පස්සේ. මැතිවරණ කොමිසමේ ගරු සභාපතිතුමා නීතිඥ නිමල්ජී පුංචිහව මැතිතුමන් එක්ක අපි 7 වෙනි පැයේ ඉන්නේ. මේ සභාපතිතුමා ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වුණාම ඔහුට ලැබෙන වරප්‍රසාද තියනවද මැතිවරණ පනත අනුව අපේ රටේ යම් කෙනෙක් ස්වාධීනව හෝ පක්ෂයකින් ඉදිරිපත් වෙලා ඡන්ද 100ක් ගත්තා 200ක් ගත්තා? ඔව් ජනාධිපතිවරණයට විතරක් නෙවෙයි පාර්ලිමේන්තු මැතිවරණයටත් ඉදිරිපත් වුණාම පළාත් සභාවත් එහෙමයි. ඒ පක්ෂයට නොමිලේ ගුවන් කාලයක් දෙනවා. ඊළඟ ස්වාධීන කණ්ඩායමකට පවා පැය භාගයක ගුවන් කාලයක් ගන්න පුළුවන්. විශාල ගුවන් කාලයකම පැය භාගයකම ඔබ මට දන්නවා ඇතිනේ කොයිතරම් විශාල වටිනාකමක්ද කියලා. ඊළඟ රූපවාහිනී විද්‍යුත් මාධ්‍ය කාලයක් දෙනවා. ඊළඟ ඒ අයට මුළු රටේම දැන් ජනාධිපතිවරණය කරන මුළු රටේම ඡන්දදායකයන්ට නොමිලේ තැපැලෙන් දෙයක් යවන නොමිලේ පහසුකම් දෙනවා. නිදහස් තැපැල භාවිත කරන්න. ඔව් ඒක ඉතින් මේ මිලියන ගානක වියදමක්. එතකොට යම් මේ උට ආරක්ෂාව ඕන නම් ආරක්ෂා දෙන. මේ විදිහට විශාල පහසුකම් රාශියක් සැපීමක් කරනවා මේ රජය විසින් ඒ අපේක්ෂකයන් සඳහා. යම් හේකින් මැතිවරණ ඉදිරිපත් වෙලා පරාජයට පත් වුණොත් අප මුදල් කැන්සල් වෙනවා වගේම ඒ දරන පිරිවේ රජයක් විදිහට ආණ්ඩුවක් විදිහට දරන පිරිවේ යලි අය කර ගැනීම සම්බන්ධයෙන් ඔබතුමාලගේ සූදානමක් හෝ සාකච්ඡාවක් හෝ ඒ පිළිබඳව නෛතික රාමුවක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් නැති සභාපතිතුමා. ඒක ඉතින් බලන්න ඕන මේ අනිත් පක්ෂත් එක්ක මොකද මේ හැමදේම කොමිෂන් එක කරන්නේ කොමිෂන් එක යමක් කරනකොට ඒක කොමිෂන් එක සියලුම දේශපාලන පක්ෂත් එක්කත් අනිත් සිවිල් සංවිධාන සාකච්ඡා කරලා තමයි කරන්නේ. ඒක එහෙම අවශ්‍යතාවයක් තියෙනවද එහෙම අය කර ගැනීම සම්බන්ධයෙන්? ඒක අය කර ගැනීම සම්බන්ධයෙන් ඉතින් මේ වගේ වියදමක් නාස්ති නොකර රැකගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ සඳහා ඉතින් අය කරගන්න ඕද නැත්නම් ඒක වලකින ක්‍රමයක් හරි ගස්සනෝද කියලා සාකච්ඡා කරන්න ඕනේ. පක්ෂ ලියාපදිංචි කිරීම මේ වෙනකොට ඔබතුමාලා ආරම්භ කරලා තියෙන්නේ. දැන් ආරම්භ කළා දැන් අවසන් කරලා තියෙන්නේ. අවසන් කරලා තියෙන්නේ. දැන් අලුතින් පක්ෂ කීයක් ලියාපදිංචි සඳහා අවසර ඉල්ලුවා සභාපතිතුමා? ලියාපදිංචි සඳහා දැන් මෙහෙමයි වෙන්නේ. දැන් පාර්ලිමේන්තු පනත යටතේ පක්ෂ ලියාපදිංචි කරන්නේ ඉල්ලීමක් අපි කරන්න ඕනේ ජනවාරි මාසෙදී. මාසයක් ඇතුළත ඉදිරිපත් කරන්න එක. ඒක ව්‍යවස්ථාමය මේ අවශ්‍යතාවයක්. නමුත් ඡන්දයක් ප්‍රකාශයට පත් කරපු කාල සීමාවක ඒක කරන්න අවශ්‍ය නැහැ. ඒක හරිය නැහැ. ඒක ඒ කාලේ කරන්න බෑ. එතකොට එහෙම කරයින් පස්සේ ඒ පක්ෂ ඉල්ලනෝ ලියාපදිංචි කරන්න. දැන් ගිය වාර තිබුණ පක්ෂ 157ක් මගේ මතක හැටියට ඉල්ලලා ලියාපදිංචි කරන්න කියලා. ඒතර මේකෙදි ඒ අවශ්‍ය පනතම තියෙන යම්කිසි අවශ්‍යතා මූලික අවශ්‍යතාවයම හැටියට තියෙදකලා ගිණුම් වාර්තායම හැරුණම අවුරුදු 4ක ක්‍රියාකාරී දේශපාලනය යෙදෙලා ඉන්න ඕනේ කියන එක. ඒක තමයි ප්‍රධානම කාරණයක් හැටියට එන්නේ. මෙන්න මේක තමයි එන්නේ. ඉතින් මේක බැලුවම සමහර අය ඉල්ලනවා. සමහර අය පදනම් වෙලා තියෙන්නේ ඒක දිස්ත්‍රික්කයක විතරයි. ඒක දිස්ත්‍රික්කයක උන් වැඩ කරනවා. සමහර අය දේශපාලනයේ ක්‍රියාකාරකම් කියලා කියන්නේ හැමදාම මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා. තවත් සමහර පක්ෂ මාධ්‍ය නිවේදන නිකුත් කරන එක තමයි දේශපාලන ක්‍රියාකාරකම්. ඉතින් මේක නිසා මෙන්න මේ දේශපාලන ක්‍රියාකාරකම් කියන එක මීට වඩා ගැඹුරින් අවධාරණය කරගන්න ඕන කියන කාරණේ. ඊළඟට මේ පක්ෂයට සමාජිකෝ කී දෙනෙක් ඉන්නවද කියලා බලන ක්‍රමයක් නැහැ. සමහරට ඒක සමාජිකෝ 10 දෙනෙක් හිටියත් ඉතින් පක්ෂයක් කර ඉල්ලන්න පුළුවන්. අපේ එහෙම නැහැ. මේව ගැන හිතලා මේ පක්ෂ ලියාපදිංචි කිරීමේදී ඊට වැඩි වෙනස් ඒ කාරණා තුල මේ දැඩි බවක්කින් ඒ දිහා බලා යුතුය කියන කාරණයට කොමිසම සභාව ඉල්ල තියෙනවා. දැන් කොමිසම විදිහට ඔබතුමාලට යම් නිරීක්ෂණයක් කරන්න පුළුවන් සමහර වෙලාවට මැතිවරණයට ඉදිරිපත් වෙන දේශපාලන පක්ෂවල ලබාගත ඡන්ද ප්‍රමාණය ගත්තාම සමහරලාට ඒ පක්ෂයේ සභාපතිවරයාගේ ඡන්දයවත් හම්බෙලා නැහැ මේ සභාපතිතුමා. එතකොට ඉල්ලන අපේක්ෂකයාගේ ඡන්දයවත් හම්බෙලා නැහැ. එතකොට ඉවැනි පක්ෂවලට යලිත් ඊළඟ අවස්ථාවේදී මැතිවරණ ඉදිරිපත් වෙන්න අවස්ථාව ලබා දෙනවා. නැත්නම් ඔබතුමාලා අවහිර කරනවද? මොකද්ද කරන්න සූදානම් වෙන්නේ? දැනටත් ඒ අඛණ්ඩ මැතිවරණ දෙකකට තරඟ කර නැත්නම් ඒ පක්ෂය අවලං කරන්න පුළුවන්.
එතකොට දැන් අපිට තවත් එකක් හැටියට සාකච්ඡා කරලා එහෙම නී සංශෝධනයක් ගේන්න ඕන. යම් මැතිවරණයකදී ගත්තේ ওই කියන ප්‍රතිශතයක් හරි මුකුත්ම අරගෙන නැත්නම් ඔහුට යම් කාලයක් යනකම් නැත්නම් තවත් අවුරුදු 3ක් යනකම් නැත්නම් 5ක් යනකම් ඒ තරම් කිරීමට ඉඩ නොදීම සුදුසුයි කියලා මොකක් හරි සාකච්ඡා කරලා එහෙම බලන්න පුළුවන්. ඒක ඒ වගේ තියෙන කාරණයක්. සභාපතිතුමා සමහර වෙලාවට අපේ රටේ මේ බරපතල සාකච්ඡාවක් ඇතුළු වෙලා තියෙනවා ආගම් අනුව, වර්ගවාදීන් අනුව, ජාතීන් අනුව දේශපාලන පක්ෂ ලියාපදිංචි කරනවා. ඒ සඳහා ඔබතුමාලා යම් සීමාවක් පනවන්න සූදානම්ද මෙන්න මේ නිර්ණායක මත පදනම් වෙලා පමණයි දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන්න පුළුවන් වෙන්නේ. ජාති ආගම් වර්ගවාදීන් අනුව පක්ෂ ලියාපදිංචි කරන්න බෑ කියලා. ඔව් ඒක ගැන තව දාන යොමු වෙලා තියෙන කොමිසම් සභාවේ. බුදර මං කිව්ව විදිහට සමහර පක්ෂ තියෙන එක දිස්ත්‍රික්කවල විතරයි. එනමුත් දිස්ත්‍රික්කේ ක්‍රියාකාරකම් ඉදිරිපත් කළ අවුරුදු 4 ජාතික පක්ෂයක් හැටියට ලියාපදිංචි කරනවා. ඒකෝර දැන් ඒකත් එක්කම අපේ තියෙන එකක් තමයි සමහර ඒ වගේව දිස්ත්‍රික් පක්ෂ පළාත් පක්ෂයට ලියාපදිංචි කරනවා. ඒතකොට ඒගොල්ලන්ට පුළුවන් මේ දිස්ත්‍රික්කේ හෝ පළාත් සභාව වගේ ඡන්ද වලට ඉදිරිපත් වෙන්න විතරයි. ඒතකොට මේ වගේ විවිධ කාරණා පිළිබඳව දැනටම කොමිසමේ අවධානය යොමු වෙලා තියෙනවා. ඉදිරි කාලේ ඒ සම්බන්ධයෙන් ඉතින් වෙනත් සංශෝධන වලට සාකච්ඡා වලින් පස්සේ ගමන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ මේ කියන සීමාව ඔබතුමාලා ඊළඟ මහ මැතිවරණයේදී හෝ ජනාධිපතිවරණයේ දක්වා යන්නේ නැතුව ඊට කලින් ඔබතුමාලා ඔය කියන නෛතික සීමාවන් පිළිබඳ නිර්දේශ ලබා දෙන්න සූදානම් ව්‍යවස්ථාදායකයන් අනුමත කරගන්න. ඔව් දැන් කියන්නේ ඊළඟ මැතිවරණය කියන්නේ අපි 2024යි එනවා. තෙක් කලක් අපි මේ බලාගෙන ඉන්නවා නේද? ඒක නිසා අපි දැනටම කොමිසම පත්වලා ඊට පසුව දාම අපි අග්‍රාමාත්‍යතුමා හම්බෙලා මේ සම්බන්ධව සාකච්ඡා කරා. ඒ අනුව එතුමා එකක වෙලා තිබුණා මේ තේරීම් කාර්ක සභාව පත් කරා. ඒතකොට දැනටමත් මම හිතන්නේ තේරීම් කාර්ක සභාව නම් කරලා තියෙන්නේ. දැන් ජනවාරි ආපහු පාර්ලිමේන්තුව පත් වුණාම දැන් මේව සමස්ත බලන්න ඕනේ තේරීම් කාර්ක සභාවක් කරා. ඒතකොට තේරීම් කාර්ක සභාවක් කිව්වම පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ වගේ නියෝජනය වෙනවා. ඒතකොට මේ තේරීම් කාර්ක සභාවට අපිට අපේ යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. තවත් යෝජනා එයාට කැඳවන්න පුළුවන් වෙන සංවිධාන වලින් ගන්න පුළුවන්. අරගෙන ඒ සියල්ල අරගෙන වඩා හොඳ ප්‍රශස්ත මැතිවරණ ක්‍රියාවලිය සඳහා ඒ සංශෝධන ඉදිරිපත් කරන්නේ කියලා ඔවුන් එකගත්තට ආවොත් ඒ අනුව ඒ නීති සංශෝධනය කරන්න නීති කෙටුම්පත් එක නීතිපති දෙපාර්තමේන්තුව මැතිවරණ කොමිසමට පුළුවන් ඉස්සරහට යන්න. ඒකට එච්චර කාලයක් ගත වෙන්න ඕනේ. මම හිතන්නේ අපි මේක හැකි ඉක්මනින් මේ කාර්යය ඉෂ්ට කළ යුතුව තියෙනවා. අර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් වෙනකොට තැන්පත් කරන අපමුදල වැඩි කරනවා වගේම දේශපාලන පක්ෂ මැතිවරණයට ඉදිරිපත් වෙනකොට සමහර ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් වෙනකොට තැන්පත් කරන අපමුදලත් ඔබතුමාලා වැඩි කරන්න සූදානම් තියෙනවා. ඔව් ඒකට පහුගිය කාලේ පහුගිය කොමිසමෙම සංශෝධනයක් ගෙනාවා. මොකද දැන් තියෙන ක්‍රමය අනුව දේශපාලන පක්ෂවල අපේක්ෂා ගන්න අපමුදල් නැහැ. ස්වාධීන අයට විතරයි අපමුදල් තියෙන්නේ. ඒතර මේක 2007 තේරීම් කාර්ක සභාවෙනුත් කියලා තියෙනවා මේ අපමුදල දෙපැත්තටම තිබීම සුදුසුයි කියලා. දිනේෂ් කුමාරද අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ඒක ඇත්තම තේරීම් කාර්ක සභාවක් තිබුණා. ඒක අතුරු වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මේ මුදල දැන් 81 තීන්දුව කරපු මුදල තියෙන්නේ. කීයද තමත් අපේක්ෂකයෙකුට රුපියල් 2000. එතකොට දැන් කොළඹ ගත්තොත් 40ක් ඉන්න ඕන. රුපියල් 80000න් පුළුවන් පාර්ලිමේන්තුවට තරම් කරා. එතකොට මේක සුදුසු නෑ කියන අදහසේ ඉන්න මීට වඩා වැඩි මොකද ධර්ම පිරිවැයත් එක්ක මේ මහජන බදු මුදලෙන් දාන්නේ. නිසා මේ മന്ത്രി දේශපාලන පක්ෂවලට ස්වාධීන කණ්ඩායම් වලටත් දෙපාර්ශ්වයටම අපමුදල් තියෙන්න ඕන. ඒකෙදි මේ අපමුදල වැඩි වෙන්න ඕනේ කියන කාරණේ දැනටම සංශෝධන ඉදිරිපත් කරලා තියෙනවා. අපි දන්න කාරණයක් තමයි මහින්ද දේශප්‍රිය හිටපු සභාපතිතුමාත් බොහෝ අවස්ථාවල කියපු දෙයක් තමයි අපි ඒ සඳහා වන සාකච්ඡාවන් සිද්ධ කරලා අපි ඒ සඳහා වන නිර්දේශ ලබා දීලා තියෙන්නේ ව්‍යවස්ථාදායක සභාවට තමයි ඒ ටික කරන්න තියෙන්නේ. පාර්ලිමේන්තුව තමයි මේක සම්මත කරලා දෙන්න ඕනේ. ඒතකොට තමයි අපිට මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන. දැන් ඒ සභාපතිතුමාත් ගියා. නේ ඔබතුමාට වගකීම පැවරලා තියෙනවා. දැන් ඔබතුමාත් තව අවුරුදු 5කින් හරි 10කින් හරි යනකොට ඔබතුමාත් ඔය කියපු කතා ටික අපි අහගෙන ඉඳලා ඒ වගේම වෙයිද දැන්. ඔබතුමා ඊට වැඩිය බරක් යොදන්න ලෑස්තිද? සම්මත කරගන්න තැනට මේ යන්න ලෑස්තිද මේ නෛතික රාමු එහෙම නොවුනොත් අපිට තව අවුරුදු 10කින් ආයෙ දකින්න වෙන්නේ මේ ක්‍රමෙමයි. දැන් මේක කාරණා දෙකක් අපි පැහැදිලි කරා. එකක් කොමිසමට තියෙන යෝජනා කරන එක මිසක් නීති සම්මත කරන්න බෑ ව්‍යවස්ථාදායක කරන්න ඕන. නමුත් ව්‍යවස්ථාදායකය ඒ නීති සම්මත කිරීම සඳහා කොමිසමට ලොකු කාර්යභාරයක් යොමු කරා. දැන් පහුගිය කාලේ කොමිසම ගැහුවම කොමිසමක් හැටියට වඩා අර දෙපාර්තමේන්තුවක් හැටියට ක්‍රියා කරයි කියන එක තමයි ගොඩක් අයගේ අදහස තියෙන්නේ. ඒක නිසා වුන් බැලුවේ ඒක දෙපාර්තමේන්තුවක් හැටියටම ඉන්නකොට ක්‍රියා කරන එක.
කොමිසමක් හැටියට ක්‍රියා කරනකොට මේක ක්‍රියා කරන්න අපි රාජ්‍ය විධායකයන් හම්බෙන්න ඕනේ, ව්‍යවස්ථාදායකයන් හම්බෙන්න ඕනේ. ඒක පක්ෂ හම්බෙලා නිතර සාකච්ඡා කරලා ඒ අය මේකට පොළඹවල එපා සිවිල් සංවිධාන අරගෙන ඒ අයත් එක්කත් මේක කතා කරලා ලොකු සමාජ ව්‍යාපාරයකටත් ඒ අවස්ථාව පාදමින් මේක ක්‍රියාත්මක කරන තත්ත්වය යන්නේ මේ වගකීමක් හා කාර්යභාරයක් කොමිසමට තියෙනවා. නිකන් ඔන්න අපි ලිව්වා ලියලා ඒකට යවුවා දැන් අපිට කරන්න දෙයක් නැහැ කියලා පැත්තකට වීමේ හැකියාවක් කොමිසමට නැහැ කියලා මගේ අදහස. අපි දන්න කාරණයක් තමයි පාර්ලිමේන්තුව තුළ අත උස්ස ගන්න එක ලේසි කාර්යයක් නෙවෙයි යම් කිසි නෛතික සීමාවක් වෙනවා. දැන් මේ කතා කරන්නේ මැතිවරණය ගැන. ඒ පාර්ලිමේන්තුවට තීරපත් වෙලා ඉන්න නියෝජිතයන් තෝරාපත් කර ගැනීම සම්බන්ධයෙන්. පහුගිය කාල සීමාව තුළම ක්‍රියාත්මක වුණු ව්‍යවස්ථාදායක සභාව නැත්නම් ව්‍යවස්ථාදායකය ඔබතුමා විශ්වාස කරනවද මෙවර ඔබතුමාලා හදලා දෙන්න නෛතික රාමුවට ක්‍රියාත්මක වෙයි කියලා? ඔව් ඒක ඉතින් අපි දැන් රාජ්‍යයත් එක්ක අපි කරන ගණදනුවත් එක්ක තේරෙනවා තියෙනවා. මැතිවරණ කොමිසම කියන්නේ මේ රාජ්‍යයෙන් වෙන්න කොටසක් නෙවෙයි. ඒතකොට ඒක විධායක ව්‍යවස්ථාදායකත් එක්ක කරන්න ඕනේ යම් ගණදනුවක් කරනවා තමයි ස්වාධීනත්වය ආරක්ෂා කරන්න ඕනේ මැතිවරණ ක්‍රියාත්මක කිරීමේදී. මොකද ඒ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමට හා ඒ අවශ්‍ය සහාය ලබා ගන්න ඔවුන් සමග නිරන්තර සාකච්ඡා කරමින් ඔවුන්ගේ සහාය ඇතිව තමයි මේ ක්‍රියාමාට යන්න ඕනේ. ඔබතුමාලා ප්‍රබල බලපෑමක් මුදා හරින්න ලෑස්තියි. බලපෑමක් කියලා කියන එක අදහස් කරමු කතා. අපි කරන්නේ බලපෑම් නෙවෙයි. උනන්දු කරන උද්යෝගිකවත් කරන මේ කාරණේ කරන්න පෙළඹවීම කරනවා. ඒ සඳහා යොමු වෙන්න ලෑස්ති. ඒ සඳහා යොමු වෙන්න ලෑස්ති. අනෙක් පැත්තෙන් මැතිවරණ ක්‍රමය නැත්නම් අපේ රටේ ඡන්ද පැවැත්වෙන ක්‍රමය වෙනස් කරගන්න ඕන කියන කාරණය සම්බන්ධයෙන් යම් සාකච්ඡාවන් ආරම්භ වුණා සභාපතිතුමා. අපි පහුගිය කාල සීමාව තුළ කොරෝනාත් එක්ක ඡන්දේ තියෙනකොට විවිධ ක්‍රමවේද උපක්‍රමයන් භාවිත කළා ඔබතුමාලා. දැන් අනෙක් රටවල ඡන්දේ භාවිතා කිරීම සඳහා යොදා ගන්නා විද්‍යුත් ක්‍රමය නැත්නම් තාක්ෂණික භාවිතාව ඒ තාම අපිට භාවිතා කරන්න හැකියාවක් නොලැබුණේ. මෙන්න මේ කියන කාරණා සම්බන්ධයෙන් අර කොරෝනා පසුබිමේ මහ මැතිවරණ තියෙනකොට ටිකක් සාකච්ඡා වුණා. ඔබතුමාලගේ සූදානමක් තියනවාද ජනතා පරමාධිපත්‍යයේ කිසිදු තැනකින් paludu නොවේ ප්‍රතිමූර්තිමත් කරන්න ඡන්ද ක්‍රමයේ දැන් පවතින ක්‍රමයට එහා ගිහලා තාක්ෂණික භාවිතාවක් යොදා ගන්න? දැන් පවතින ක්‍රමය වඩා වෙනසකට ගිහිල්ලා වඩා අලුත් තාක්ෂණෙත් එක්ක යන්න ඕනේ කියන කාරණේ තියෙනවා. නමුත් ඔය විද්‍යුත් ඡන්ද ක්‍රමයේ කියන එක ගැන ගැටලු රාශියක් තියෙනවා. දැන් මේ විද්‍යුත් ඡන්ද ක්‍රමයට ගිහිපු රටවල් දැන් ආපහු අනිත් පැත්තට යනවා. ඊළඟට මේ විද්‍යුත් ඡන්ද ක්‍රමයේදී කියනවා එකෙන් ඡන්ද ප්‍රතිඵල පිළිබඳව යම් වෙනස්කම් කිරීමේ ඉඩකඩක් තියෙනවා කියලා. ඒ වගේම ඒකේ දැන් පහුගිය කාලේ ඒක ඉහළින්ම ක්‍රියාත්මක කරපු අය ඒක දැන් අභාවිතර කිරී. ඊළඟට දැන් මේ විද්‍යුත් ඡන්ද ක්‍රමයේ තියෙන මේක ව්‍යාපාරික මේක. දැන් මේක අපි යොදාගන්නේ මොකද්ද? ඉන්දියානු මැෂින්ද? කොරියන් මැෂින්ද? ජපන් මැෂින් මෙහෙම තියෙනවා. එතකොට ඒ ආවම ඒක ටික කලකින් ඒක අභාවිතර යනවා. එතකොට ඊට පස්සේ ඔවුන්ගේ ඊළඟ තාක්ෂණය මේක නැතුව අපිට ඒක කරගෙන යන්න බෑ. ඒතර මේ ඡන්ද ක්‍රමෙත් එක්ක මේක බලනකොට මේක අපිට ලේසියට කියන විද්‍යුත් ක්‍රමයේ කියලා. නමුත් ඒක කොච්චර සාර්ථකද? දැන් කරපු රටවල් ඇයි ඒක අත්හරින්න ක්‍රියාත්මක කරන්නේ? ඒවට ඇයි ගැටලු පිළිබඳව කොහොමද අපි ඒ දිහා බලන්න ඕනේ කියලා මේක හොඳ හැදෑරීමකින් කරන්නලා යම් කිසි මේකට වෙනසක් කරන්න ඕන. අපේ මේ තියෙන ක්‍රමයේ මීට වඩා වෙනස් වෙන්න ඕන තාක්ෂණෙත් එක්ක. ඔය කියන විද්‍යුත් ඡන්ද ක්‍රමයම නෙවෙයි. දැන් ඔබතුමාලගේ නිරීක්ෂණය අනුව ඡන්දයක් පැවැත්වෙනවා නම් භාවිත කරන තාක්ෂණික ක්‍රමවේදයන් කොයි සීමාව තුළද භාවිත කරන්න සුදුසු වෙන්නේ සහ යෝජනා වෙන්නේ? ඒක තමයි ඒකෙදි තාක්ෂණ සම්බන්ධ විශේෂඥයන්ගේ සහාය ඇතුව තමයි අපි ඒක බලන්න ඕනේ. මොකද දැන් මේ ඔය විද්‍යුත් ඡන්දකේ පාවිච්චි කරන රටවල දැන් ඒ අය මේ ඒක සමහර ඒවා ප්‍රතිඵලදායක නැහැ කියලා කාරණේට ඇවිල්ලා තියෙනවා සමහර රටවල. ඊළඟ ඒක පාවිච්චි කරනකොට අපිට තෝරගන්න ක්‍රමයක් තියෙනවා මොන රටේ ක්‍රමෙද? දැන් කොරියාවේ කියන ක්‍රමය නෙවෙයි ඇමරිකාවේ තියෙන්නේ. ඒ ක්‍රමය නෙවෙයි ඉන්දියාවේ තියෙන්නේ. ඒකට මොන ක්‍රමයේද එහෙනම් අපි තෝරගන්නේ? ඒකයි මම කිව්වේ මේක හොඳ අධ්‍යයනයකින් හා තාක්ෂණික මේක ඇතුව කරන්න ඕන. නමුත් මේක වෙනසක් කරන්න ඕනේ කෙනෙක් කියනවා. ඒ කියන්නේ ඔබතුමාලා මේකයි කියලා කියන්නේ මේ අවස්ථාවේ පුළුවන් කමයි. ඒ කියන්නේ ඔබතුමාලා තාම විශ්වාස කරන්නේ ලාකඩ ටික තියලා සීල් කරපු ඡන්ද පෙට්ටිය තුල ඡන්ද ක්‍රියාත්මක කරනවා නම් තමයි ඒක නිවැරදිව සහ අනෙක් පැත්තෙන් විශ්වාසදායී විදිහට පවත්වා ගන්න පුළුවන් කියන කාරණේ. නිවැරදිම හා විශ්වාසදායී කියන කාරණේ ඉන්නෝ. නමුත් ඒ විශ්වාසදායක කාරණේ අපිට බැරිද අලුත් තාක්ෂණයට හරවන්න කියන අදහස බලන උත්සාහයක් තියෙනවා. අපි මැතිවරණ කොමිසමේ ගරු සභාපතිතුමා නීතිඥ නිමල්ජී පුංචි හේමැතිතුමන් එක්ක අද 7 වෙනි පැය සාකච්ඡා කරන අපේ රටේ ඡන්ද ක්‍රමයේ සම්බන්ධයෙන් දැන් පහුගිය මහමැතිවරණයේ සහ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල දිහා බලපුවාම අපිට තේරෙන දෙයක් තමයි සභාපතිතුමා අවසානයේ
ජනතාව ඡන්දේ භාවිත කිරීම තුළ කොතරම් සබුද්ධිකද කියන කාරණය. ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව සමහර වෙලාවට නොහිතන විදිහට ඉහළ ගිහිල්ලා තියෙනවා. ඔබතුමාලගේ අවධානයක් තියෙනවද ඡන්දදායකයා සබුද්ධික කරන්න? ඔව් මේ කාරණා දෙකක් තියෙනවා. එකක් පළවෙනියෙන් ඔය කියන ප්‍රකාශය ඒ ආකාරයෙන්ම නිවැරදි කියලා ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපේ ඡන්ද ප්‍රතිශතය බැලුවොත් දාපු අනිත් රටවල් එක බලනකොට අපි 80% තියෙනවා. ඒක හොඳ තත්ත්වයක්. කොහොමද ඡන්දයේ විශාල පිරිසක් අපෙන් ගිලිහිලා යනවා. ඒතර ඒකට එක හේතුවක් තමයි දැන් අපේ තියෙන ඡන්ද මේක වෙනස් වෙන්න ඕන විශාල තැන් තියෙනවා අපි හඳුනගෙන. මයිග්‍රන්ට් වර්කර්ස් විදේශගත අය බිලියන 2කට 3කට විතර ඉන්නවා. ඒ අය ඡන්ද ක්‍රමේ නැහැ. ඡන්ද බලය නැහැ. ඒතර අපේ ප්‍රිසන් වල ඉන්න බන්ධනාගාර වල ඉන්න අය ඡන්ද බලය දීමේ ක්‍රමේ නැහැ. දැන් රෝහල් වල ඉන්න රෝගීන්ට ඡන්ද බලය දීමේ නැහැ. ඒ විතරක් නෙවෙයි දැන් මේ අත්‍යවශ්‍ය සේවාවල යෙදෙන අපේ සෞඛ්‍ය අංශ වගේ වෛද්‍යවරුන්ට හෙදියන්ටවත් අපල ඡන්ද බලය නැහැ. තොර ඒක නිසා දැන් අපි දැනට ඒවා හඳුනගෙන පේවයි මේවට කොහොමද ඡන්ද පාවිච්චි කරන්න ඉඩකඩ දෙන්නේ. ඊළඟ ඇඩ්වාන්ස් වෝටින් පූර්ව ඡන්ද අත්‍යවශ්‍ය සේවා වලට දෙන්න. වෛද්‍යවරු ඒ වගේ අත්‍යවශ්‍ය සේවා කරන අය මාර්ග සමහරට මේ ෆ්ලයිට් වල හරි ගුවන් ගමන් වල එන ඒ අයට කොහොමද නැත්නම් බහුදින යාත්‍රාවලදී ඒගොල්ලන්ට පුළුවන් ද අපට පූර්ව ඡන්ද පොලක් තිය පූර්ව ඡන්දයක් ලබා දෙන්න තියෙන කියලා දැනටම සමහර සංශෝධන අපි කල්පනාවට අරන් තියෙනවා. ඒ ඉදිරි කාලේ අර කියන විදියටම ක්‍රියාත්මක කරන්න තීරින් කාල සභාවල ඉදපත් කරන බලාපොරොත්තු වෙනවා. ඒකෙන් ගිලිහිලි ගිහිපු අය ගන්න දැන් සමහර ආබාධිත අය ප්‍රමාණවත් විදියට ඡන්ද. දැන් මේ කොටස් තමයි මේ අපේ නියෝජනේ පේන්න තියෙනවා අඩු වෙන්නේ. ඒතකොට ඒ අය කොහොමද මේකට ඇතුල් කරගන්නේ කියන කාරණේ පිළිබඳව කොමිසම අවධානය යොමු කළා. එක්තැනකදී දැන් ඡන්දේ භාවිත නොකරන අයට ඡන්දේ භාවිත කිරීම සඳහා අවස්ථාව ලබා දෙනවා වගේම ප්‍රතික්ෂේප වන ඡන්ද සංඛ්‍යාව එතරම් සමහර වෙලාවට තේරුම් ගැනීම සම්බන්ධයෙන් සමහරලා සලකුණු කිරීම සම්බන්ධයෙන් තියෙන ගැටලු මේවා निराකරණය කරගන්න කොමිසමක් විදිහට කොයි විදිහටද හිතන සූදානම් වෙන්නේ අනෙක් පැත්තෙන් ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරමු මේ විරාමයෙන් පස්සේ. අපි අලෙත් 7 වෙනි පැයට සමගින් මැතිවරණ කොමිසමේ කරු සභාපතිතුමන් නීතිඥ නිමල්ජී පුංචිහිවා මැතිතුමන් එක්ක අපි 7 වෙනි පැයේ ඉන්නේ. අපේ රටේ මැතිවරණ ක්‍රමය ඊට පස්සේ ඡන්දදායකයාගේ අයිතිය සුරක්ෂිත කිරීම සහ කරුණු කාරණා ගණනාවක් සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. නෛතික රාමුන් වෙනස් කිරීම සම්බන්ධයෙන් පවා. අවසානයේ මේ මම ඔබතුමාගේ විමසනවා කියලා කිව්වේ සභාපතිතුමනි මේ දැන් ඡන්ද භාවිත කරන්න අවස්ථාව නොලැබෙන උදවියට ඡන්ද භාවිත කරන්න අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරනවා වගේම ප්‍රතික්ෂේප වෙන ඡන්ද ප්‍රමාණය අවම කරගන්න. අපි හිතමුකෝ ඡන්ද 10000ක් ප්‍රතික්ෂේප වුණොත් මේක දැඩි බලපෑමක් සමස්ත ප්‍රතිඵලයට. මේක අවම කරගන්න ඔබතුමාලගේ අවධානයක් යොමුලා තියෙනවද? ඡන්ද ප්‍රතික්ෂේප වෙන සමහරවල් සලකුණු කිරීම සම්බන්ධ කොච්චර කිව්වත් ක්‍රියාත්මක නොවීම පිළිබඳව. එහෙම නැත්නම් වෙනත් කාරණා සම්බන්ධයෙන් ඔබතුමාලගේ නිරීක්ෂණයක් තියෙනවද මේක අවම කරගෙන නිවැරදිම ප්‍රතිඵලයකට අවම ප්‍රතික්ෂේප ඡන්ද සංඛ්‍යාවක් එක්ක ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරන්න? ඔව් දැන් ඡන්දදායකයන් මීට වැඩි දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ගකට යෑම පිළිබඳව අවධානය යොමු වෙලා තියෙනවා. මොකද දැන් පහුගිය ඡන්දේ ගත්තොත් ජනාධිපතිවරණ ඡන්දේ මේක දැන් ඒ ඡන්දවලදී තියෙනවා දැන් පහුගිය පාර්ලිමේන්තු ඡන්දේ ගත්තොත් පක්ෂ තියෙනවා. ඊට පස්සේ තියෙනවා ස්වාධීන කණ්ඩායම්. તો ස්වාධීන කණ්ඩායම් අපි දාලා තියෙන 1 2 3 4 කියලා දාලා තියෙනවා. එතකොට ඒක තියෙන්නේ 15. දැන් පක්ෂයට ගහන ඡන්දේ පක්ෂනේ ගහලා සමහරට අර එක කියන එකට මනාපය කියලා හිතාගෙන ස්වාධීන කණ්ඩායමකට දෙනවා එක ගන්න. එතකොට ඡන්ද ප්‍රතික්ෂේප වෙනවා. ඇයි ඡන්ද දෙකකට දෙන්න බෑනේ. දෙන්න පුළුවන් පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමකට. දැන් මෙහෙම ගොඩාක් ඡන්ද තිබුණා. ඒ කියන්නේ අර ඒ තියෙන. එතකොට මේ ඡන්ද පත්‍රිකාවේ ආකෘතිය අනුවත් ඒ නොමග යාම යන්න ඉඩ තියෙනවා. මොකද ඒ ආකෘතිය තියෙන්නම පාරමිත පනතේ යටතේ. නිසා මේක වෙනස් කරන්න. ඒ වගේම ඡන්දයට පෙර යම් ආකෘතිය ප්‍රසිද්ධ පුවත්පත් මගින් ප්‍රකාශයට පත් කරලා දැනුවත් කරන්න මේ විදිහට ඒ කියන කාරණයක් පිළිබඳව. දැන් පොදු ඒ වගේ කාරණා පිළිබඳව දැන් අවධානය යොමු වෙලා තියෙනවා. මොකද මේ ඡන්ද ඇත්තටම ප්‍රතික්ෂේප කිරීම මේ නොදැනුවත් යන්නේ තැපැල් ඡන්ද හැදෙන අපේ මේ බුද්ධිමත් ජනතාව කියලා රාජ්‍ය සේවය ඉදිරින් මේ පහ ගොඩක් ප්‍රතික්ෂේපලා තියෙනවා. අර කාරණේ තමයි. ඒ අය අර පක්ෂයට අර 1 2 3 මනාව පළ කරනකොට ඒක අර ස්වාධීන 1 2 3 ගහලා තියෙන පහලින් කරන්න ඕන එක අර ස්වාධීන කණ්ඩායම් වලට මේක කළේ ඒකයි. ඒව ආකෘතිය වෙනස් කිරීමේ ඉඳලා මේ වඩා දැනුවත් කිරීම දක්වා කළ යුතු කියන කාරණේට කොමිසම සභාව අවධානය යොමු වෙලා තියෙනවා. ඡන්දේ ප්‍රකාශ කිරීම වගේම ඡන්දේ ගණන් කිරීම සම්බන්ධයෙන් ඔබතුමාලා මෙවර ඡන්දේ ප්‍රකාශ කරන දවසේම නෙවෙයි පහුවදාට ඔබතුමාලා ඡන්දේ ගණන් කිරීම සඳහා අවස්ථාව උදා කරගත්තා. දිගටම ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්නේ මේ ක්‍රමයේ කියලා ඔබතුමාලාගේ යම් සාකච්ඡාවක් තියෙනවද? එහෙම නැත්නම් ඒක ආයි වෙනස් වෙන්න ඕන කියලා හිතනවද?
ඒක හරිද නිවැරදිද ඇත්තටම අපි ඡන්දය දැල්ලා වඩා හොඳට බොහොම බලාපොරොත්තුෙන් උණුසුම්ම ඉන්න මිනිසුන්ට එදාම ප්‍රතිඵල දීම තමයි මුලදී වුණේ. අද මේ COVID-19 අසංගත තත්ත්වය හේතු කරගෙන තමයි ඒ වගේ පිළිවෙතක යන්න උනවත අපිට පේනෝ ඒක වඩා හොඳයි කියලා. මොකද එදා නිදිමරාගෙන ওই ඡන්දේ ගහින්නට වඩා ඊට එදා එකම තියලා ඊට පස්සෙන්ද අලුත් පිට ප්‍රබෝධයකින් ජවයකින් යුතුව ඒක වඩා ගනින්න ඒක හොඳයි කියලා. මොකද පක්ෂවලත් ගැටලු වෙනවා. ඒ අය නියෝජිතයෝ ඉන්නෝ සමහරව එළියට යනවා තේකක් බොන නිදිමරාගෙන ඉන්නවා. ඒක නිසා මේ ගණන් කිරීමේදී ඇත්තටම තාම පැහැදිලිව කියන්න ඕනේ කිසිම ආකාරයක වෙනසක් වෙන්නේ නැහැ. ඒකේ ක්‍රමවේදය අනුව එහෙම වෙන්න කිසිම හේතුවක් නැහැ. ඒක නමුත් විශ්වාස කරනවා මම නැති වෙලා ආයේ මගේ මනාපාරයට ගත්තයි කියලා එහෙම කියලා. මේ ඔක්කොම මහා රෑ ඡන්ද ගන්න නිසානේ. ඒ නිසා ඊට වෙනස්ව අර විදිය ක්‍රමයක් හොඳේ කියන අදහස තියෙනවා. ඒක තාම ස්ථිර නිගමන වලට ඇවිල්ලා නැහැ. ඉතින් ඉදිරි කාලේ තව දුරටත් සාකච්ඡා කරලා එන ඡන්දවලදී ඒ ක්‍රම යොදා ගන්න බෑ. මැතිවරණය පටන් ගත්තට පස්සේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නැත්නම් මැතිවරණ කොමිසම ඉස්සෙල්ලම බාධක දාන්නේ මාධ්‍යයට. අපිටත් මේ බාධක වැටෙනවා ජාතික මාධ්‍යයට. දැන් උතුමලා ආණ්ඩුවේ තියෙන නාලිකාටකට ඉස්සෙල්ලම ඇවිල්ලා වැටබඳිනවා. හැබැයි පෞද්ගලික නාලිකා රිසිසේ තමන්ගේ අවශ්‍යතාවය සිද්ධ කරගෙන යනවා. දැන් පහුගිය කාල සීමාව තුළ හිටපු සභාපතිතුමාත් ওই කාරණා සම්බන්ධයෙන් අපි විමසීමක් කළා. ඇයි රජයේ මාධ්‍ය වලට විතරක් ඔබතුමාලා වැට දාන්නේ? ඒ කාර්යම නම් කරන්නේ පෞද්ගලික මාධ්‍ය. ඇයි පෞද්ගලික මාධ්‍යයට ඒ වැටම ගිහිලා දාන්න බැරි? ඔබතුමාලා සූදානමක් තියනවද අපිට දාන වැටම ඒ අයටත් දාන්න? ප්‍රශ්නේ වැට දාලා තියෙන අපිනේ ව්‍යවස්ථාදායකේ. ඒ වැට දැමීමේදී මොකද දැන් ඉස්සෙල්ලා දැන් මාධ්‍ය ප්‍රධාන රාජ්‍ය මාධ්‍ය විතරයි තිබුණේ. දැන් තියෙනවා මේ මාධ්‍ය 40ක් විතරයි. ඒතකොට ඔබ කියන කාරණා නිවැරදි. ඒ කියන්නේ ඇයි මේ කොටසකට විතරක් මේ විදිහේ වැඩි බරක් දාන්නේ කියලා. අනිත් ඒ කොටසම තමයි බර අදින්නේ. ඕක විතරක් නෙවෙයි මේකට කිය. දැන් රාජ්‍ය මාධ්‍යෙන් දෙන්න වෙන්නේ අර අපේක්ෂකයන්ට ගුවන් කාලේ නොමිලේ. ඒතකොට විශාල පිරිවැයක් දරන්න වෙනවා. ඉතින් ඒවත් අපි අවධානයට යොමු වෙලා තියෙන්නේ මේ වගේ කාලේ දැන් මෙච්චර මාධ්‍ය තියෙද්දි ඒ ආට විතරක් මේක කොහොමද අපි කරන්නේ කියලා කාරණේත් අද ඒක අදහසක් හැටියට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක වෙන එකක්. එතකොට දැන් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යටතේ විධාන පනවන්න පුළුවන් වෙන්නේ රාජ්‍ය මාධ්‍යවල විතරයි. ඒක 19 වෙනි සංශෝධනයේදී මේ පිළිබඳව පෞද්ගලික මාධ්‍යයත් යන්න ගියාට ඒක ආපහු ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම ඒ අය විසින් ඉදිරිපත් කරපු කාරණොත් එක ඒක අයින් කරා. ඒතකොට විධාන පැනෙව්වම විධාන පනවන්න පුළුවන් රාජ්‍ය ආයතන වලට විතරයි. එතකොට පෞද්ගලික ආයතන වලට විධාන පනවන්න බෑ. විධානය පනවන්නේ රාජ්‍ය සම්පත් අනිසලෙසේදී වළක්වන අවභාවිතය වළක්වන රාජ්‍ය සම්පත් සභාපතිතුමා සමස්ත ප්‍රතිඵලයට ප්‍රබල බලපෑමක් රාජ්‍ය මාධ්‍යයට වගේම පෞද්ගලික මාධ්‍යයට කරන්න පුළුවන්. ඒක තමයි නමුත් දැන් මම කිව්වේ මේ තමවතේ නීතිමය තත්ත්වයක බලලා තියෙන්නේ රාජ්‍ය සම්පත් යොදාගෙන යම්කිසි බලය තියෙන ආණ්ඩුවක් විසින් ඒව ක්‍රියාත්මක කරන්නේ. එතකොට අනිත් අයට ඒක ක්‍රියාත්මක කරන්න අවස්ථාව නැහැ රාජ්‍ය සම්පත්. මේක රාජ්‍ය සම්පත්තියට සැලකෙන ඒවා ඒකයි එතන සීමා දාලා තිබුණා. නමුත් දැන් 20 වෙනි සංශෝධනයෙන් පස්සේ ඒකේ දාලා තියෙන පෞද්ගලික මාධ්‍යයක් දැන් ඒකෙන් ආවරණය වෙලා තියෙනවා. දැන් සභාපතිතුමා ඉතින් සංඛ්‍යාත කියලා කියන්නේ රජයේ සංඛ්‍යාතනේ. එතකොට ඒ සංඛ්‍යාත වලින්ම ඒ කාර්ය සිද්ධ කරනවා නම් ඒ මත පදනම් වෙලාවත් බෑද ඔබතුමා නෞතික රාමුව නිර්මාණය කරන්නේ. ඒ මතේ අපිත් තියෙනවා. අපි මුද කිව්වේ සංඛ්‍යාතයිති ජනතාවට. ඒතකොට ජනතාවකට නම් සංඛ්‍යාතයිති ඒක පුද්ගලිකව මාධ්‍යයකට දුන්නට මෙහෙවන්න ඒකේ පොදු කාරණය ජනතාව වෙනුවෙන් තියෙන්න ඕනේ. ඒක වැරදි විදියට යොදන්න බෑ කියන මතය අපි මුලින්ම හිටියා. ඒක මුලින් ඉඳලම. නමුත් දැන් අර නීතිය එහෙම තිබුණා. නමුත් මේවර ඒක වෙනස් වෙලා තියෙනවා. ඒක මම කියන්නේ. ඒ නිසා මේවර ඒ සියලු මාධ්‍ය වලට ඉදිරි මැතිවරණයකදී සමානව යම් කිසි සීමා පැනවීම හා ඒවා වඩා හොඳින් මේ මැතිවරණයට ක්‍රියාත්මක වෙන්න සම්බන්ධයෙන් ක්‍රියාවේ රාජ්‍ය මාධ්‍යයට විතරක් නෙවෙයි. කියන්නේ මාධ්‍ය ප්‍රමාණ ඔබතුමාලා වෙනස් කරන්න ලෑස්ති සංශෝධනය කරන්න ලෑස්ති. ඔව් දැන් මේකත් එක්ක මාධ්‍ය උපමාන දෙපාර්ශ්වයෙන් තමයි සම්බන්ධ වෙන්නේ. අනෙක් කාරණේ ඡන්ද කාල සීමාව තුළ මේ මැතිවරණ කොමිසමේ සභාපතිතුමා කොමිසම ප්‍රබල විදිහට කතා කරන දෙයක් තමයි රාජ්‍ය දේපල අවභාවිත කරන්න එපා. කිසිදු කෙනෙකුට ඒක කරන්න දෙන්නේ නැහැ කියන කාරණේ. හැබැයි යම් තැන්වල අවභාවිත කරනවා කියන කාරණේ සම්බන්ධයෙන් උත් සාකච්ඡා වෙනවා. පැමිණිලිත් ඉදිරිපත් වෙනවා. මැතිවරණ කොමිසමටත් පැමිණිලි ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කියනවා මෙන්න අදට මෙන්න මෙච්චර පැමිණිලි ගානක් වෙලා තියෙනවා. මෙන්න මෙයා අවභාවිත කරලා තියෙනවා කියලා. හැබැයි ඡන්දෙන් පස්සේ සමහර වෙලාවට ඔවුන් පාර්ලිමේන්තු නියෝජනය කරනවා වෙන්න පුළුවන්. පළාත් සභාව පළාත් පාලන ආයතන නියෝජනය කරනවා වෙන්න පුළුවන්. ඡන්දෙන් පස්සේ ඒ චෝදනාලාභීන්ට එහෙම නැත්නම් මැතිවරණයට අනුකූලව ක්‍රියාත්මක නොවේ
රාජදේපල අවභාවිත කළ අයට ඡන්දයෙන් පස්සේ ගන්න නෛතික ක්‍රියාමාර්ගයක් තියනවාද? අපිට රටට පේන්න ඡන්දදායකයට පේන්න එහෙම ක්‍රියාත්මක වෙලා තියනවාද සභාපතිතුමා? නෑ නොක ඔය තියෙන අභාවිත එක්ක කාරණා දෙකක් තියෙන එකක් මැතිවර නීතියටම තියෙනවා එහෙම දේවල් කරලා තියෙනවා නම් ඡන්ද පෙස්සමකට යන්න පුළුවන්. දෙවනුව තියෙනවා ඒවෙන් සම්බන්ධයෙන් පොලිසියට ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියලා. තුන්වෙනුව තමයි තියෙන්නේ මැතිවරණ කොමිසමට රාජදේපල අභාවිතය ගැන විධාන නිකුත් කරන්න පුළුවන්. ඒ විධාන කඩ කරනවා නම් ඒ ක්‍රියාත්මක වෙන්න ඕන පොලිසිය හරහා. අපි පහුගිය කාලේ ඒක නිසා ඉල්ලුවා මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට දෙන්න අර වන සංරක්ෂණ සුරාබදු වගේ නඩු පැවරීමේ වගකීම ඒක දුන්නේ නැහැ. ඒක පහුගිය ආණ්ඩුවෙන් ඒක පරික්ෂේප වුණා. කොහොම වුණත් ඒ විධාන කඩකිරීම ගැන පොලිසිය තමයි ක්‍රියා කරන්න ඕනේ. ඒක නිසා පොලිසිය හරහා ක්‍රියා කරන්න ඕනේ. දැන් ඒ ගැන අපි ඉදිරි කාලේ මේ විධාන කඩකරොත් ක්‍රියා කරන්න සම්බන්ධයෙන් වෙනත් අපේ තියෙන EDR කියලා මැතිවරණ කළමනාකරණය ඒක ශක්තිමත් කරලා ඒ නඩු පැවරීමේ ක්‍රියාදාමයේ ඊට වඩා ඉදිරියට ගෙන යන ක්‍රමවේදයක් සකස් කරන්න කොමිසම සාකච්ඡාවල් තියෙනවා. අවසන් විනාඩි කිහිපෙන්නේ තව ප්‍රශ්න කිහිපයක් තියෙනවා. සභාපතිතුමා දැන් අපි දන්න කාරණයක් තමයි ඔබතුමාලා ඡන්දේ පැවැත්වීම වෙනුවෙන් පසුබිම නිර්මාණය කරලා දෙනවා. ඡන්දදායකයාගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කරන්න. දැන් මම කෙනෙකුට ඡන්දේ භාවිත කරනවා. ඔහු ඡන්ද කාල සීමාව තුළ හොඳට කටයුතු කරලා අපි කියන්නේ සත්භාවයෙන් ඒ කාර්ය සිද්ධ කරනවා. හැබැයි මැතිවරණ ඉදිරිපත් වෙලා පාර්ලිමේන්තුවට ගියාට පස්සේ හරි පළාත් පාලන පළාත් සභා ආයතනයකට ගියාට පස්සේ හරි සමහර වෙලාවට ජනතා අපේක්ෂාවන් බිඳිමින් නෛතික රීමාවන් උල්ලංඝනය කරමින් කටයුතු කරනවා. එතකොට සමහර වෙලාවට කෙනෙකුට කියන්න පුළුවන් යන්න තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට නැත්නම් උසාවියට තමයි කියලා. මැතිවරණ කොමිසම විදිහට ඔබතුමාලා ඡන්දදායකයි ඡන්ද අයිතිය ශුද්ධ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීමට ක්‍රියාත්මක කරනවා වගේම මැතිවරණයෙන් පස්සේ ඡන්ද අයිතිය අරගෙන ඇවිල්ලා ඊට පටහැනිව ක්‍රියාත්මක කරන දේශපාලඥයන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න මැතිවරණ කොමිසමට බලයක් තියනවද? එහෙම නෛතික රාමුවක් තියනවද අපේ රටේ? දැනට අපි එහෙම නෛතික රාමුවක් නැහැ. ඒ අය සම්වර්ධක් කරනවා. ඉතින් නඩු සාමාන්‍ය නඩු ක්‍රමයේ යටතේ ගිහිල්ලා ඒකෙන් වර්තකාරය වුණොත් ඒ අනුව ක්‍රියා කිරීමේ ක්‍රමවේදයක් තියෙන බොහොම දීර්ඝ ක්‍රමවේදයක්. මොකද සමහර රටවල තියෙනවා යම් කිසි කෙනෙක් ගියන් පස්සේ ඔහු යනවා නම් උදාහරණ 50000ක මේ ඒ කොට්ටාසේ ඡන්දදායකයෝ ඉල්ලනවා කියනවා නම් මෙයා ඉවත් කරන්න කියලා. එතකොට ඉවත් කිරීමේ ක්‍රමදාමට යන්න පුළුවන්. ඉතින් අපේ රටේ එහෙම තාම ගන්න නැහැ. ඉතින් අපේ තියෙන සංස්කෘතියන් මම දන්නේ එහෙම එකක් අපට පුළුවන්ද කියලා ගොඩනගා ගන්න. නමුත් ඒ වගේ උත්සාහයක් දැරීම හොඳයි. ඒ තියෙන ජනතා වගකීම ඉෂ්ට නොවන අවස්ථාවල ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමට කොමිසමට පුළුවන් ඒ සම්බන්ධ යෝජනා කරන්න. හරි. අපේ බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මැතිවරණ කොමිසමේ කරු සභාපතිතුමාට නීතිඥ නිමල්ජී පුංචි හේමතුමාට. පුංචි හේමතුමා ඊළඟ මහමැතිවරණ එනකන් හරි ජනාධිපතිවරණ එනකන් හරි ඔබතුමාලා ඉන්නේ නැහැ මේ නෛතික රාමුව නිර්මාණය කරන්නේ. ඉක්මනටම නිර්මාණය කරගන්නවා ව්‍යවස්ථාදායකගේ සහයෝගයත් එක්ක. අපිට කරන්න පුළුවන් උත්සාහය උපරිම විදිහට කරනවා. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා පුංචි හේමතුමනි ඔබතුමන්ට ආයුබෝවන් කියලා අපි සමුදෙන්නේ. සමහර වෙලාවට අපි මැතිවරණයක් ආවට පස්සේ තමයි මැතිවරණ කොමිසමේ සභාපතිතුමා වේදිකාවට එන්නේ. ඒ ඇවිල්ලා තමයි කියන්නේ අපිට මේවා කරන්න බැරුණා මේවා කරන්න බැරුණා මේවා අපි කරන්න ඉන්නේ කරනවා කියලා. දැන් අපි ඊට කලින් සභාපතිතුමා ගෙනාව අපි සාකච්ඡා කළා කරන්න ඕන දේ පිළිබඳව ක්‍රියාත්මක වීමක් පිළිබඳව එතුමා සඳහන් කළා. අපි බල විශ්වාස කරන ජනතාව විදිහට ඒ ක්‍රියාත්මක වීම එතුමා සිද්ධ කරයි කියලා ඒට ශක්තිය ධෛර්ය ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. අපි සමු ගන්නවා යලෙමුණ ගැයීම හෙට උදේ 7:07 වෙනි පැයේ. ආයිබෝන්.